ආයිබෝවන් සුබ නව වසරක් වේවා. ලබන්නා වූ 2022 වර්ෂය පිළිබඳ පවතින ග්‍රහ චක්‍රයත් එක්ක රටට ලග්න වලට කොහොමද වෙන්නේ කියලා බලන්න අපි උත්සාහ කරමු. ඉස්සෙල්ලාම අපි රටට මේ ග්‍රහයන්ගේ බලපෑම ආරම්භයත් එක්ක කොහොමද කියලා බලමු. මේෂ රාශියේ යුරේනස් මූටව ඉන්නවා. ඒ වගේම වෘෂභ රාශියේ රාහු උච්චව ඉන්නවා. ඒ වගේම 8 වෙනි කොටුවේ උච්චික රාශියේ කුජ සුවක්ෂේත්‍රව ඉන්නවා. කේතු උච්චව ඉන්නවා. සඳු දුර්වලව සතුරුව ඉන්නවා. ධනු රාශියේ 9 වෙනි කොටුවේ රවි මිත්‍රව ඉන්නවා. සිකුරු සම මට්ටමින් ඉන්නවා. 10 වෙනි කොටුවේ මකර රාශියේ බුධ සම මට්ටමින් ඉන්නවා. ශනි සුවක්ෂේත්‍රව ඉන්නවා. නෙප්චූන් සහ ගුරු කුම්භ රාශියේ සම මට්ටමින් ඉන්න අතරතුරේදී මේ රටේ ජනතාවට පාලක පක්ෂයට නිලධාරීන්ට මුහුණ දෙන ගැටලු පිළිබඳව ඉස්සෙල්ලාම විග්‍රහ කරනවා. යම් තාද්දුවට ප්‍රශ්න අරුබුද උස්සන් වෙන බව පෙන්눔 කරනවා. පොලිසිය උසාවි වලට ප්‍රශ්න වැඩි වෙන කාලයක්. බොහෝ වෙලාවට පොලිසිය උසාවි වල සෙනග ගැවසෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිලධාරීන්ට රාජකාරී කටයුතු කරන්න ගිහිල්ලා බොහෝ වෙලාවට කාලය වැඩිපුර වැය කරන්න සිද්ධ වෙනවා. ත්‍රිවිධ හමුදාවට බොහෝ වෙලාවට රටේ තැන් තැන්වල එළියට බැහැලා සේවය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම උසාවිවල නඩු පිරෙනවා. එහෙම නැත්නම් ජනතාවගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න වලට පාලක පක්ෂය ගැටලු වලට ලක් වෙනවා. උද්ඝෝෂණ වැඩි වෙනවා. ඒ වගේම ගොවි කම්කරු අරගල උත්සන්න වෙනවා. බොහෝ වෙලාවට රටේ තියෙනා වූ ප්‍රධාන සමිති සමාගම් පෙළපාලි යන්න උත්සාහ කරනවා. ඒව ත්‍රිවිධ හමුදාව මැඩපවත්වනවා. හැබැයි ඒ හැම දෙයකටම පාලක පක්ෂයේ මූණ දෙනවා බිය නැතුව. සමහර වෙලාවට සමහර අයගේ ජීවිතවලට පවා තර්ජන ගර්ජන ඇති වෙනවා. සමහර අයගේ ජීවිත මරණයෙන් කෙලවර වෙනවා. ලේ වැගිරීම් පෙන්눔 කරනවා. ඒ නිසා බොහොම සැලකිලිමත් වෙන්න ඕන කාලවකවානුවක් මහ ජනතාව. ඒ වගේම ගොවියන්ගේ ප්‍රශ්න ගැටලු වලට යම්තා දුරට උත්තර ලැබෙන කාලයක්. හැබැයි ඒ අප්‍රේල් මාසේ 30න් පස්සේ තමයි එවැනි දේවල් සමතකටපත් වෙන්නේ. ඒ වගේම වැහි කාලය වැඩි වෙනවා. හිතන්නේ නැති විදිහට පරිසරයේ වෙනස්කම් ඇති වෙනවා. දරුණු භූචලන සිද්ධ වෙනවා. ඒ දරුණු භූචලනත් එක්ක යම් යම් පළාත්වල නායයන් වගේ දේවල් සිද්ධ වෙනවා. ජනතාවගේ ගැටලුකාරී තත්ත්වයන් උත්සන්න වෙද්දී ආර්ථිකයේ කියන මාතෘකාව අරුබුදයකට ලක් වෙනවා. බොහෝ වෙලාවට භාණ්ඩාගාරයේ හිස් වෙනවා. පිටරට ආධාර ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි පිටරටින් අපිට ආධාර ලැබෙනවා. ඒ ලැබෙන ආධාර වලින් ජනතාවගේ ප්‍රශ්න විසඳගෙන පාලක පක්ෂය යම්තා දුරට සුසුම් හෙලනවා, සැනසුම් සුසුම් හෙලන කාලයක් ඇති වෙනවා. ඒ වගේම මතක තබා ගන්න රෝහල් වල ප්‍රශ්න වැඩි වෙන කාලයක්. බොහෝ වෙලාවට රටේ තොටේ දේශගුණික බලපෑම් වලින් සහ හදිසි අනතුරු කරදර වලින් රෝහල් වල රෝගීන් වැඩි වෙන කාලවකවානුවක්. රෝහල් වල දොස්තරුන්ට ඊට පල්ලෙහා සීළු සේවකයන්ට කාර්යබහුල ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙන කාලවකවානුවක්. ඒ කාලය තුල බොහෝ වෙලාවට රෝහල් වල තදබදයක් වැටි වෙනවා. ඒ වගේම ජනතාවට මේ දවස්වල තිබෙන මරණ බිය, ලෙඩ රෝග පිළිබඳව යම් තාද්දුවට සැනසුම් සුසුම් ලැබෙන්නේ 2022 4:30න් පස්සේ සිදුවන ග්‍රහමාරුවක් එක්ක. ඔන්න ටිකක් මරණ බය දුර වෙලා ජීවිතේට යහපතක් ඇති වෙනවා. හැබැයි පාලක පක්ෂයට රජයට අරුබුදකාරී තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා. දේශපාලන උණුසුම් වෙනවා. දේශපාලන උණුසුම් වෙන අතරතුරේදී බොහෝ වෙලාවට පක්ෂවල අය තම තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා අමුතු ක්‍රියාමාර්ග ගන්නවා. සමහර වෙලාවට එක්තරා ප්‍රබල නායකයෙකුට බරපතල අපල තත්ත්වයක් ඇති වෙනවා. ඔහුව ඝාතනය කරන්න ගිහලා ඒ ඝාතන සැලසුම් පිළිබඳ එළිදරව් වෙනවා. එය වැළකී යන අවස්ථාවක් පෙන්눔 කරනවා. ඒ මිතුරු ලග්නකාරයෙක්ට වෙන්න පුළුවන් බොහෝ දුරට. ඒ ගැන බොහොම සැලකිලිමත් විය යුතුයි. කොහොම වුණත් අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රශ්න යම් තාද්දුවට සමතකටපත් වෙනවා. හැබැයි බුද්ධ පීඩිතව ඉන්නේ අපේ ලංකා කේන්දරේ. ඒ පීඩිත තත්ත්වයෙන් මිදෙන්නේ නැහැ. ඒ නිසා තවදුරටත් අධ්‍යාපන කියන මාතෘකාවේ අරුබුද මේ වසර පුරා අවස්ථා කිවිදි ඉස්මතු වෙන බව පෙන්눔 කරනවා. ඒ වගේම මිනිසුන්ගේ පරිසර බලපෑම් පිළිබඳ අරුබුද ඇති වෙනවා. හේතුව එක හිටපු ගමන් තමන්ගේ දේපල ගිනි ගන්නා බව පෙන්눔 කරනවා. විශේෂයෙන් කඩසාප්පු වලට කරදර ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන්
බොහොම සැලකිලිමත් වෙන්න ඕන. ඔන්න ගිනි නිවීමේ හමුදාවට වැඩ වෙන කාලයක්. ඒකට හේතුව ග්‍රහයෝ කීප දෙනෙක් ඇසිරෙන විදියට ඒ ගිනි රාශිවල ඇසිරෙන නිසා අර්බුදකාරී තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතනවල ටිකක් අර්බුද තත්ත්වයක් ඇති වෙනවා. ඒකට හේතුව රාජ්‍ය ආයතනවල ඉන්න සීළු සේවකයන් නොසන්සුන්තාවයකටපත් වෙනවා. ඔවුන්ගේ රැකියාවල අස්ථාවරභාවය පිළිබඳ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඒගොල්ලෝ වැරදි අදහස් ඉස්මතු කරගෙන බොහෝ දුරට පාලක පක්ෂයත් එක්ක අර්බුද ඇති කර ගන්නවා. ඒකට වෙනත් ජාත්‍යන්තර බලපෑම් වලටත් ලක් වෙලා ඒ සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වය උස්සන්න වෙනවා. යම් තාක් දුරට සහනයක් ලැබෙන්නේ බොහෝ වෙලාවට සැප්තැම්බර් මාසේ පහු වුණාට පස්සේ. ඒත් මේ ප්‍රශ්න ගැටලු අවසන් වෙන්නේ නැහැ. නමුත් මේ වසර ගිය වසරත් එක්ක ගත්තොත් යම් තාක් දුරට සැනසිලිදායක වසරක් වෙනවා. ඒ වසර ඒ විදිහටම උදා වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත ඔබගේ ලග්න 12ට 2022 ලබන්නා වූ වසර කොහොමද බලපාන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. ඒ වසර ඔබ සියලු දෙනාටම සැනසිලිදායක, වාසිදායක, සතුටු ගෙන දෙන වසරක් වේවා, නිරෝගී වසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් තමයි මම මේ පලාපල පටන් ගන්නෙ. මුලින්ම අපි බලමු මේෂ ලග්න කාලයට කොහොමද 2022 ජීවිතය ගත වෙන්නේ කියලා. මේෂ ලග්නකාරයාගේ කේන්දරයේ தත්ත්වය, තත්කාල කේන්දර தත්ත්වය මෙන්න මේ විදිහට තමයි 2022 ජනවාරි මාසයේ පළවෙනි දිනකට පිහිටලා තියෙන්නේ. ලග්නාධිපති කුජ ස්වක්ෂේත්‍ර බලයෙන් ඉන්න අතර කේතු සහ සඳු සමග 8 වෙනි කොටුවේද, රාහු 2 වෙන්නේද, රවි සිකුරු 9 වෙන්නේද, බුධ ශනි 10 වෙන්නේද, ගුරු 11 වෙන්නේද ගෝචර ගමනින් ආරම්භන මෙම වර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන හොඳ වර්ෂයක් වෙන බව පැහැදිලියි. ඒ වර්ෂය තුළදී ඔබට ධනය මෙන්න මේ විදිහට ලැබෙනවා. ආදායම ක්‍රමයෙන් වැඩි වෙනවා. ධනලාභ ලැබෙනවා. ඒ වගේම මුදල් හොඳට ගැවසෙන කාලයක්. ඒ වගේම බැංකුවල ඉතුරුම් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් කාලයක්. මේ කාලය තුළ සැලකිය යුතු ධනයක් අනිවාර්යෙන් හම්බ කරන කෙනෙක් බව පෙන්වුම් කරනවා. රැකියාව වෘත්තියක නියලා ඉන්න අයට පඩි වැඩි වෙනවාමයි. ඒ වගේම පඩි වැඩි වෙන කාලය තුළදී බොහෝ වෙලාවට තමන්ගේ ධනය පිළිබඳව තව තවත් හොයන්න උත්සාහ කරන කාලයක්. හැබැයි උත්සාහයන් සාර්ථක වෙනවා. වැඩිපුර ලැබෙනවා. සමහර වෙලාවට තමන්ගේ සැඟුණු ධනය ඉස්මතු කරගන්න අනිත් අයගේ උදව් උපකාර වැඩිපුර ලැබෙන කාලවක වනවා. එහෙම නැත්නම් තමන්ගේ දේපල පිළිබඳව බොහෝ වෙලාවට වැඩි මුදලකට විකුණගෙන අලුත් තැනකින් දේපලක් මිලදී ගන්න පුළුවන් විදිහේ ධනය ඇසිරෙන කාලයක් බව මතක තබා ගන්න. එහෙම නැත්නම් යහන වහන මිලදී අරගෙන ඒ යහන වහන වැඩි මුදලකට විකුණ ගන්න පුළුවන් කාලවක වුණා බව පෙන්වුම් කරනවා. හැබැයි යා මේෂ ලග්නකාරයෙක් වෙන්න ඕන. එවැනි දේවලින් ප්‍රතිඵල ලැබෙන බවත් පෙන්වුම් කරනවා. රැකිරක්ෂා පිළිබඳව ගත්තොත් වෙළඳ ව්‍යාපාරවල නිරත ණයට පසුගිය වසරට වඩා වැඩි ලාභ ලැබෙන කාලයක් බව මතක තබා ගන්න. රැකිරක්ෂාවල යෙදিলা ඉන්න අයට උසස් වීම අනිවාර්යෙන් ලැබෙනවාමයි. පහුවෙලා තිබිච්ච උසස් වීම අනිවාර්යෙන් ලැබෙනවාමයි. හැබැයි ඒ උසස් වීම මෙන්න මෙහෙමයි. එකක් දෙකක් නෙමෙයි එක ළඟ ඩබල් ප්‍රොමෝෂන් ලැබෙන බවක් මතක තබා ගන්න. ඒ කියන්නේ ජීවිතේ අතපසු වෙච්ච රැකියා කටයුතු වල සාර්ථකත්වයක් සිදු වෙන කාලයක් බව මතක තබා ගන්න. අලුතෙන් රැකියාව හොයන අයට අනිවාර්යෙන් අලුතෙන් රැකියාව ලැබෙනවා. එහෙම නැත්නම් රැකියාව වෙනස් කරන්න බලාපොරොත්තු වෙන අයට රැකියාව වෙනස් කරගන්න පුළුවන් තමන්ගේ වාසිය පිණිසම. ඒ වගේම උසස් තනතුරු නිලතල ලැබෙනවා. කොහොමද? තමන් කලත් තිස්සේ බලාපොරොත්තුෙන් හිටියනම් යම් නිලතලයක් උසස් වීමක් ඒක ලැබෙන කාලයක් වසරක් බව මතක තබා ගන්න. මේ වසර තමුන්ගේ රැකියාවේ බලය වැඩි වෙනවාමයි. ගෘහ ජීවිතය ගැන කතා කරොත් එම සැනසිලිදායක ප්‍රීතිමත් කාලයක් වෙනවා. ඒ වගේම අලුතෙන් ආරම්භ කරන දේවල් සාර්ථක වෙනවා, දියුණු වෙනවා, ලාභ ලැබෙනවා. ඒ වගේම ගෞරවය, සැලකිල්ල වැඩිපුර ලැබෙනවා. පවුලේ වාසනාවන්ත කාලයක් බව මතක තබා ගන්න. ඒ වගේම සිතට, ගතට ප්‍රීතිය සහ සැනසීම ලැබෙන දේ සිද්ධ වෙනවාමයි. කලක සිට බලාපොරොත්තු වෙන දේවල් ඉටු වෙනවා. ඒ වගේම උසස් තත්ත්වයේ ආහාර පහනද, හොඳ ඇඳුම් පැළඳුම්ද, සුඛෝපභෝගී යාන වාහනද අනිවාර්යෙන් ලැබෙනවා. දරුවන් බලාපොරොත්තු නැයට අනිවාර්යෙන් අලුත විවාහ වෙච්ච අයට දරු සම්පත් වාසනාව ඇති වෙනවාමයි. එසේම දූ දරුවන්ගේ විවාහය, ඔවුන්ගේ විවාහ කටයුතු අතිසාර්ථක වෙනවා. වාසනාවන්ත විවාහ කටයුතු කරගන්න පුළුවන් හොඳ කාලයක් වන බව පෙන්වුම් කරනවා. ඒ වගේම දරුවන්ගේ තත්ත්වය උසස් වෙන කාලයක්. දරුවන්ගේ හොඳ ආරංචි ලැබෙන කාලයක්. විශේෂයෙන්ම දරුවන්ගේ ජීවිත කතාව යහපත් විදිහට දෙමව්පියන්ට අහන්න ලැබෙන කාර්යයක්. හැබැයි දෙමව්පියෝ මේෂ ලග්නයෙන් ඉපදිලා තිනවනම් ඒ දෙමව්පියන්ගේ ළඟ ඉන්න දරුවන්ගේ දියුණුව ඇති වෙනවාමයි.
මේ කාලේ ඊටම වාසනාවන්ත කාලයක් බව පෙන්눔 කරනවා. ඒ වගේම වගා කටයුතු වල යෙදලා ඉන්න අයට හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඒකින් හොඳ ආදායමක් ලැබෙනවා. පරණ හිතු මිතුරන් සොයාගෙන ඇවිල්ලා බොහෝ වෙලාවට තමන්ගේ මිතුදම් අලුත් කරගන්නා කාලයක්. බුලත් දීලා වැඳලා කළා ජීවිතේ සතුටින් පටන් ගන්න කාලයක් බව පෙන්눔 කරනවා. ඒ වගේම පරණ මිතුරන් වෙච්ච වැරදි වලට සමාව ඉල්ලගෙන යන කාලයක් බව මතක තබා ගන්න. ඒ වගේම පැසසුම් ප්‍රශංසා ලැබෙන කාලයක් බවත් මතක තබා ගන්න. ධෛර්යය ඒ වගේම දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු වෙන කාලයක් බව මතක තබා ගන්න. ලැබෙන දේ මහා පරිමාණයෙන් ලැබෙනවාමයි. වීදම් අඩු කරගත හැකි වේ. හැබැයි සමහර වෙලාවට ලැබෙන දේ වැඩි නිසා අනවශ්‍ය වීදම් කරන්න යන කාලයක්. හැබැයි ඒක දැනෙන්නේ නැහැ. ලැබෙන ප්‍රමාණය වැඩි නිසා. ඒ වගේම මිනිස්යන්ගේ ගුණධර්ම, මනුෂ්‍ය ගුණධර්ම වැඩි වෙන කාලයක්. ප්‍රීතියෙන් හරිම වාසනාවන්ත විදිහට ජීවිතය කටයුතු කරන බවක්, ඒ වගේම උත්සව, සංගම් ආදී සහභාගී වෙන්න සිදු වෙන කාලයක් බවත් ඒ පැත්තෙන් ටිකක් මුදල් හදල් වැය වෙනවා. ඒක විතරක් දැනෙන්නේ නැහැ. ඇයි? ඩබල් වෙලා ආදායම ලැබෙන කාලයක්. ඒ වගේම සුදුසු වයසේ ගත වෙන අය නම් විවාහය පමායලා තිබුණා නම් අනිවාර්යෙන් වාසනාවන්ත කෙනෙක් ලැබෙනවාමයි. ස්ත්‍රී පක්ෂිත පුරුෂයෙක්, පුරුෂ පක්ෂිත ස්ත්‍රියක් අනිවාර්යෙන් මේ විවාහකට සාර්ථක වෙන බව මතක තබා ගන්න. ඒ වගේම යහපත් හිතවත් වැඩකරුවන්ට හම්බ වෙනවා. තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න, තමන්ගේ රැකිරක්ෂා කටයුතු පවත්වාගෙන යන්න, ගෙදර දොරේ කටයුතු වලට හොඳ සහකරුවන්, වැඩකරුවන් ලැබෙන බව මතක තබා ගන්න. ඒ වගේම අධර්මයෙන් ලාභද උපයන්න උත්සාහ කරන කාලවකවානුව සල්ලි ලැබෙන නිසා තව තවත් වැඩියෙන් ලෝභකම ඉස්මතු වෙලා වැඩ කටයුතු කරන්න ගිහලා පොඩ්ඩක් අපහාස සිද්ධ වෙන කාලවකවානුවක් බව මතක තබා ගන්න. ඒ වගේම බොහෝ වෙලාවට નિરાයාසින් සමහර දේවල් ළඟා කරගන්න පුළුවන් කාලවකවානුවක් බව පෙන්눔 කරනවා. අපි අධ්‍යාපනය කරන කතා කරොත් එහෙම මේෂ ලග්න කාර්යයගේ මෙන්න මේ විදිහට ගත වෙනවා. අධ්‍යාපන කටයුතු වලට යහපත් කාලයක්. ඒ වගේම විද්‍යාව, වාණිජ්‍ය අංශ වලින් ඉගෙනව ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඊටාම යහපත් කාලයක්. උසස් අධ්‍යාපන කටයුතු සඳහා දුර බැහැර පළාත් වලට හෝ එහෙම නැත්නම් පිටරට යන්න ශිෂ්‍යත්ව ආදිය අනිවාර්යෙන් ලැබෙනවා. තමන්ගේ හිතවත් අයගෙන්, ඥාතීන්ගෙන් ලොකු මුදල් හදල් ඉල්ලීමක් තුළින් ඒව සාර්ථක වෙලා පිටරට යන්න පුළුවන් අධ්‍යාපනය සාර්ථක කරගන්න. සෞඛ්‍ය පිළිබඳව ගත්තොත් එම් ශරීර සනීපය අනිවාර්යෙන් ඇති කරන කාලවකවානුවක් බව මතක තබා ගන්න. කලක සිට වියදම් තිබූ රෝග වලින් සුවයක් ලැබෙනවාමයි. බොහෝ වෙලාවට ඒ සම්බන්ධයෙන් හොඳ වෛද්‍යරු ලැබෙනවා. එහෙම නැත්නම් හොඳ බෙහෙත් තේත් ලබා ගන්න තැන් හම්බ වෙනවා, ආරංචි ලැබෙනවා. ඒ තුලින් ලෙඩ රෝග සුවපත් වෙනවා. හැබැයි මතක තබා ගන්න රහව් මහදසාව අන්තර්දසා ගත කරන අයට අසනීප තත්ත්වයන් විඳ ගැනීමට සිද්ධ වෙනවා. ඒකට ඒව තවදුරටත් විඳින්න සිද්ධ වෙනවා. මුඛ ආසිත රෝග සෑදෙනවා. සමහර විට ඒ සඳහා ලෝකෝට ප්‍රතිකාර ගැනීමට සිදු වෙනවා. ඔබගේ සුබ දවස් ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා බව මතක තබා ගන්න. සුබ වර්ණය රතු සහ නිල් බව මතක තබා ගන්න. සුබ අංකය 1 2 4 5 7 9. සුබ මැණික් වර්ගය රතු කොරල්, රතු මැණික් බව මතක තබා ගන්න. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔව් අපි ඊළඟට බලමු වෘෂභ ලග්නෙට 2022 වර්ෂයේ කොහොමද බලපාන්නේ කියලා. වෘෂභ ලග්න අයගේ වසර ආරම්භයේ මෙන්න මේ විදිහටයි තත්කාල කේන්දරේ පිහිටලා තියෙන්නේ. ග්‍රහ ගෝචර ගමන පිහිටලා තියෙන්නේ. ලග්නාධිපති සිකුරු රවි සමග 8 වෙන්නේද, රාහු ලග්නේද, කුජ සඳු සහ කේතු 7 වෙන්නේද, බුධ ශනි 9 වෙන්නේද, ගුරු 10 වෙන්නේද ගෝචර කරමින් ආරම්භන මෙම වර්ෂය ඔබට මිශ්‍ර ඵල ගෙන දෙනු ලබන වර්ෂයක් වෙන බව මතක තබා ගන්න. ඒ වගේම ධනය ගැන කතා කළොත් එහෙම වෘෂභ ලග්න කාර්යයට මෙන්න මේ විදිහට පෙන්눔 කරනවා. ධනය වැඩි දියුණු වෙන කාලයක්. ඒ වගේම තමාට කලක සිට ලැබෙන්න තිබූ ස්ථිර ධනයක් ලැබීමට අනිවාර්යෙන් අවස්ථාවක් සැලසෙනවාමයි. ගුරු මහදසා අන්තර්දසා ගත කරන අයට වර්ෂයේ මැද භාගයේ පසු විශාල වශයෙන් ධනලාභ ලැබෙනවාමයි. ඒ කාලය තුළ ගුරුගේ යම් වෙනස් වීමක් ඔබට හොඳ විදිහට බලපානවා. එහෙම නැත්නම් මතක තබා ගන්න ගුරු අනිවාර්යෙන් වාසනාව දෙන, ධනය ලැබෙන වාසනාව දෙන කෙනා බව මතක තබා ගන්න. ඒ සම්බන්ධයෙන් මේ කාලය තුල කරන පෙර සැලසුම් ඊටම සාර්ථක වෙන බව මතක තබා ගන්න. ඒ සාර්ථක වෙන්නේ එදාට සිදුවෙන ගුරු මාරුවත් එක්ක ජීවිතේ අති සාර්ථක වෙනවා. ශ්‍රියාකාන්තාව ලංවන කාලයක් බව මතක තබා ගන්න මේ කාලය. ඒ වගේම රැකිරක්ෂා ගැන කතා කළොත් එහෙම නැවිතී තිබුණු මොනහරි වැඩක් ආරම්භ කරන කාලයක් බව මතක තබා ගන්න. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ අතපසු වෙලා තිබිච්ච මොනහරි අකටයුතු දෙයක්, එහෙම නැත්නම් අකරු දෙයක් සිද්ධ වෙලා නැතිවෙච්ච රැකියාව ලැබෙන බව මතක තබා ගන්න. ඒ වගේම
නැති වෙලා ගිය එහෙම නැත්නම් සමහරලාට අමතක කරලා දාපු ඒ රැකිය අවස්ථාවල නිලධාරීන් ඔබට කතා කරන කාලයක් බව මතක තබා ගන්න. වර්ෂයේ මැද භාගයේ පසු රැකිරක්ෂා සහ තනතුරු පිළිබඳ පැටලිලි සහ ආරවුල් මතුවෙනවා. නමුත් ඒවා බුද්ධිමත් ලෙස විශ්තා ගන්නා හැකියාවක් තියෙනවා. විසඳා ගැනීමට හැකියාව ලැබෙන්නේ කොහොමද? බොහෝ වෙලාවට තමන්ගේ ප්‍රබල හිතවතෙක් විසින් උපදෙස් දෙනවා. මෙන්න මේ විදිහට මේ වැඩේ කරගන්න. එතකොට ඔබට මේ වගේ ලියුමක් ලියන්න. මෙන්න මේ ලියුම මේ විදිහට ආවලාගතට ගිහින් දෙන්න. එතකොට ඔබට අනිවාර්යයෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා ඒ නීතිමය උපදෙස් දෙන නීති උපදේශයක් ඔබට ලැබෙනවා. ඒ තුලින් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් රැකියාවේ ප්‍රශ්න. ගෘහ ජීවිතය ගැන කතා කළොත් එහෙම නොයෙක් ක්‍රම වලින් වාසනාව උදා වෙන්න පුළුවන් කාලයක්. පදිංචි ස්ථිර වෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම තමා කරන කටයුතු වල දියුණුව අනිවාර්යයෙන්ම ලැබෙනවා. අලුත් ඥාති මිත්‍රාදීන් ලැබීමට හේතු වෙනවා. ඒ අයගෙන් උපකාර ලැබීමද අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ගෘහ වාසය හා ගෘහ ජීවිතය සැපවත් වීමද අනිවාර්යෙන් සිදු වෙනවා. එසේම ගෙදරදී කරන කටයුතු වල සඵල වීමද ගෘහ අලංකාරය පිණිස අවශ්‍ය බඩු මුට්ටු ආදිය ඔබ අනිවාර්යෙන් මිලදී ගන්න කාලයක්. බොහෝ වෙලාවට ඒ සම්බන්ධයෙන් Tamanට ධනෙ ලැබිලා ඒවා ලස්සන කරනවා, හැඩ වැඩ කරනවා, පරණ බඩු ඉවත් කරනවා, අලුත් බඩු ගන්නවා. ඒකට ධනෙ ලැබෙනවා. ඒ වගේම Tamanට බොහෝ වෙලාවට ඒ සම්බන්ධයෙන් ගෘහ අලංකාරය කරන පුද්ගලයන්ගෙන් උපදෙස් ලැබෙනවා. ඒ අනුව කටයුතු කරනවා. බොහෝ වෙලාවට තමන් කරන කින දේවල් වලින් ලොකු වේදන් දරන බවක් පෙන්눔 කරනවා. ඒ වේදන් දරුවත් ඒවා ලස්සන කරගන්න පුළුවන් හැකියාවක් පෙන්눔 කරනවා. ඒ වගේම පෙර තිබූ කලබලකාරී ගති අඩු වෙනවා. අස්ථීර ගති අඩු වෙනවා. ස්ථීර පැත්ත ගැන හිතන කෙනෙක්. ඒ කියන්නේ තමන් කලකිරලා හිටියනම් ඒ කලකිරීම කොහෙන් පලා යනවද දන්නේ නැහැ. ඒ ග්‍රහ මාරුත් එක්ක ග්‍රහයන්ගේ බලපෑමත් එක්ක ඔබගේ ලග්නෙට පුදුම විදිහට බලපාන්නේ. ඒ වගේම මගහැරී ගොස් තිබිච්ච ස්ථීර දේවල් නිශ්චල වස්තුව ශාන්ත දාන්ත විදියට ලැබෙන බවත් පෙන්눔 කරනවා. විශේෂයෙන් ඉඩකඩම් ගෙවල් දොරවල් වල භුක්තිය ශක්තිමත් වෙනවා. ඒ වගේම මෙතෙක් තමා විසින් පරිභෝජනය කරගෙන ඉඩකඩම් දේපල තවත් දියුණු කරගත හැකි කාලයක් බව මතක තබා ගන්න. එහෙම නැත්නම් තමන්ගේ වැඩිපුර දේපල ඉඩකඩම් තියෙනවා නම් ඒවා කුලියට බද්දර දීලා බොහෝ වෙලාවට මුදලක් හදලා හම්බ කරගන්නවා. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඒවා ලොකු මුදලකට විකුණලා ලොකු ලාභයක් ලබා ගන්න කාලයක් බව මතක තබා ගන්න. ඒ වගේම ප්‍රසිද්ධිය ඇති වෙනවා අනිවාර්යයෙන්ම. විශේෂයෙන් මේ කාලෙදී හතර දමා තිබුණු වැඩ නැවත පටන් ගැනීමට උත්සාහ කරන කාලයක්. හැබැයි ඒවා සාර්ථක වෙනවා. හැබැයි ටිකක් අඩදබර සහ අවුල් වියුල් ඇති වෙනවා. ඒ තුලින් නඩු හබ පවා ඇති කරගන්නා කාලයක්. කොහොම වුණත් ඒ වලින් ජය ගන්නවා. ඒකට හේතුව තමන් ඒ හිත මිත්‍රය ඇසුරු කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන් උදව් උපකාර ලැබිලා නඩු හබ ප්‍රශ්න වලින් බේරිලා ඒවා ජය ගන්නා බව පෙන්눔 කරනවා. ඒ වගේම දරුවන්ගේ ශිෂ්‍යයන්ගේ විශේෂයෙන් ප්‍රතිඵල හොඳ වෙන කාලවකවානවා. විශේෂයෙන් ගුරු මහදශාව අන්තර්දශා ගත කරන අයට ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක්. අවුල් වියුල් වලින් නිදහස් ලැබෙන කාලයක්. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයක්. උසස් අයගේ ආශ්‍රය ලැබෙන කාලයක්. අලුත් හිත මිතුරන් ඇතිවේ. ඒ වගේම දේපල ස්ථාන ලැබෙන්නටද හේතු වෙනවා. සමහර වෙලාවට බලාපොරොත්තු වෙන ආස කරන ගියක් දොරක් ඉඩමක් තිබුණා නම් ඔන්න ඒක මිලදී ගන්න වචනයක් දෙන්න සුසු අවුරුද්දක් ඒ සම්බන්ධයෙන් ගිහිල්ලා කතා බහ කරලා සාර්ථක කරගන්න පුළුවන් කාලයක් බව මතක තබා ගන්න. වර්ෂයේ මැද භාගයෙන් පසු තමයි පෙර තිබූ සැනසෙලි ගතිය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒකට හේතුව යම් ග්‍රහ මාරුවක් නිසා බොහෝ වෙලාවට හිතේ කලබලකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම වංචා ප්‍රයෝග වැඩවලට යෙදිලා ඒ වලින් බොහෝ වෙලාවට වැරදිකාරයා වෙනවා. සමහර විට රටේ තොටේ ප්‍රසිද්ධ වෙනවා නරක පුද්ගලයෙක් කියලා. ඔන්න ප්‍රවේශම් වෙන කාලයක්. ඒ නිසා බොහෝ කල්පනාකාරීව කටයුතු කරන්න ඕන කාලයක් බව මතක තබා ගන්න. ඒ වගේම පහත් නරකය ආශ්‍රයයට පැමිණෙනවා, ලං වෙනවා. ඒ අය වැරදි පුරුදු දෙන්න හදනවා. ඒකට හැබැයි වෙන්න එපා. ඒ නරක සිරිත් තිරිත් වලින් ඈත් වෙන්න ඕන කාලයක්. ඒ වගේම කේලම් ඕපදූප අහන්න ගිහිල්ලා වැඩේ අවුල් කරගන්නවා. සමහර වෙලාවට ඒ අය දෙන වැරදි තොරතුරු නිසා රණ්ඩු සරුවල් ඇති කරගන්නවා. පවුලේ වැඩිහිටියෙකුට මාරක බව මතක තබා ගන්න. මේ අවුරුද්දේ තමන්ගේ ළඟම පවුලේ ලේ ඥාතිගේ වෙන්වීමක් පෙන්눔 කරනවා. ඒක අනිවාර්යෙන් නියතයි. ඒ වගේම තනි මතයට කටයුතු කරන්න ගිහිල්ලා බොහෝ වෙලාවට සිතේ අසතුරුතායක දේවල් සිද්ධ වෙන බව මතක තබා ගන්න. තරමක හිතුවක්කාර කාලයක් වෙනවා. හිතුව විදියට වැඩ කරන්න ගිහිල්ලා කාලයක් නාස්ති කරගන්නවා. නමුත් ප්‍රීතිය ගෙන දෙන දේවල් හිතුමු ගමන් අහන්න ලැබෙනවා. ඒ වගේම උගත් අය ආශ්‍රය කිරීමෙන් ඒ ප්‍රශ්න යටපත් කරගන්න පුළුවන් හැකියාවක් පෙන්වන්න කරනවා. ඒ වගේම මේ කේන්ද්‍රීයගේ අධ්‍යාපනය පිළිබඳ කතා කරොත් එහෙම අධ්‍යාපනයට යහපත් කාලයක්.
වර්ෂයේ මැද භාගයේ විතර වෙනකොට අධ්‍යාපනය පහත වැටීමට ඉඩ තියෙනවා. බොහෝ වෙලාවට අධ්‍යාපනයේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම ඉගෙනීමේ කටයුතු අතපසු කරන්න යනවා. ගණිතය සහ විද්‍යාව අංශ වලින් උසස් අධ්‍යාපන සිදු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යහපත් කාලයක් බව මතක තබා ගන්න. සෞඛ්‍ය පිළිබඳව කතා කරොත් එimhe 2022 අවුරුද්දේ උෂම ලග්න කාර්යයට ශරීර ආබාධ ගැන විශේෂයෙන් පරිස්සම් විය යුතු කාලයක්. චර්ම රෝග වැනි ආබාධිත ඇති වෙන්න පුළුවන්. වර්ෂයේ මැද භාගයෙන් පසු පෙර තිබූ රෝග ක්‍රමයෙන් සුව අතර හැරෙනවා. ශාරීරික සනීපය ඇති කරයි. ඒ වගේම සෙනසුරු මහදසා අන්තර්දසා ගත කරන අයට ධනීස්වල ආබාධ ඇති කරන්න පුළුවන්. ඔබගේ සුබ දවස් බදාදා සිකුරාදා ඉරිදා සුබ වර්ණය සුදු ක්‍රීම් පාට අයිවරි වගේ පාට ඊටාම ගැලපෙනවා. සුබ අංකය 6 බව මතක තබා ගන්න. සුබ මැණික් දියමන්ති සුදු මැණික් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2022 වර්ෂයේ මිථුන ලග්න හිමියන්ට කොහොමද පලාපල කියලා බලමු. 2022 ජනවාරි 1 වෙනිදා යනකොට මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල තත්කාල තත්ත්වය මේකයි. ග්‍රහ ගෝචරය මේකයි. ලග්නාධිපති බුධ ශනි සමග 8 වෙන්නේද කුජ සඳු සහ කේතු 6 වෙන්නේද රවි සිකුරු 7 වෙන්නේද ගුරු 9 වෙන්නේද රාහු 12 වෙන්නේද ගෝචර කරමින් ආරම්භන මේ වර්ෂය ඔබට යහපත් වර්ෂයක් වෙනවා. මොකද ශනි ඉන්නේ ස්වක් ශේස්ත්‍රව, කුජ ඉන්නේ ස්වක් ශේස්ත්‍රව, රාහු ඉන්නේ උච්චව, රවි ඉන්නේ මිතුරව. අන්න ওই தত্ত্বය තුළ ඔබට මෙන්න මේ විදිහට ධනය පිළිබඳ ඉඟියක් ලැබෙනවා. ධන ලාභ ලැබෙනවා. කලක සිට බලාපොරොත්තු වෙන සිටි ධනයක් මේ කාලය තුලදී අනිවාර්යෙන් හිමි වෙනවා. මුදල් ලාභ ලැබෙනවාමයි. නොයෙක් ක්‍රම වලින් ලාභ ලබන කෙනෙක්. ණය ගනුදෙනු වලින් ලාභ ලබනවා. ඔන්න ඔබ පොලියට දෙන කෙනෙක් නම් පොලියට මුදල් ගන්න හොයාගෙන එනවා. වැඩි පොලියට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි බොහෝ වෙලාවට තමන්ගේ ව්‍යාපාර පිළිබඳව යමක් උගසර තබාගෙන ණය දෙන කෙනෙක් නම් ඔන්න සාර්ථක වෙන කාලයක්. සමහර වෙලාවට ඒ ණය මුදලින් ලොකු වාසියක් මේනවා. පොලිය වැල් පොලිත් එක්ක ලැබෙනවා. ධනෙ අනිවාර්යෙන් ලැබෙනවා. රැකිරක්ෂා පිළිබඳව කතා කරොත් එහෙම පඩි වැඩිවීම ඇති වෙන කාලයක්. වැඩිපුර දීමනා වලට හිමිකම් ඇති වෙන කාලයක්. විලඳ ව්‍යාපාර කරන අයට ඒ වයින් ලාභ උපදවන කාලයක්. සමහර වෙලාවට රැකිරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්නේ කොහොමද? එක එක උප්පරවැට්ටි භාවිතා කරනවා. ඒ උප්පරවැට්ටි භාවිතා කරලා බොහෝ වෙලාවට තමන්ගේ වාසියටම කටයුතු කරන නිසා රැකිරක්ෂා කටයුතු දිනු වෙලා ව්‍යාපාර කටයුතු දිනු වෙලා ජීවිතේ සාර්ථක වෙනවා. අපි ගෘහ ජීවිතය ගැන දැන් බලමු. සමහර විට පූජකයන්ගෙන්ද එහෙම නැත්නම් අන්‍ය ආගමිකයන්ද අන්න ජාතකයන්ද ආශ්‍රය ඇතිවීමත් ඔවුන්ගේ උපකාර ලැබීමත් නියමයි. අනිවාර්යෙන් අලුත් උසස් පූජකවරුන් ආශ්‍රය ලැබෙනවා. ඒ වගේම තමාට වාසනාව උදා කරන කාලයක් වේ. ප්‍රීතියෙන් දුර බැහැර වන්දනා ගමන් වලට යන්න අවස්ථාව ලැබෙනවා. නිවසේදී හෝ පිටදී වැඩිපුර ආගමික කටයුතු වලට මැදිහත් වීමට සිදුවන කාලයක්. ආගමික භක්තිය වැඩි වෙන කාලයක්. මේ කාලයේ වාසනාව උදා කර ගැනීමට නම් නිවසේ සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. හැබැයි සමහර අය නිවසේ ඉඳන් වැඩ කටයුතු කරන්න යනවා නම් ඒක තරම් සුබ වැඩක් නෙමෙයි. අති ප්‍රබල දියුණුවක් ලබන්න ඕන නම් එළියට බහින්න ඕන කාලයක් බව මතක තබා ගන්න. ඒ කාලයේ gedara අතහැර පිට පළාත්වල වාසයට ආශ්‍රයට යෑම හොඳම කාලයක් වෙනවා. ඒ කියන්නේ තැන් තැන් වල ඇවිදමින් රැකියාවල් කරනවා නම් ව්‍යාපාරවල කරනවා නම් ඊටම සාර්ථක වෙන කාලයක් බව මතක තබා ගන්න. යහපත් මිහිරි උසස් ආහාර පාන ලැබෙන කාලයක්. අලුත් ඇඳුම් පැළඳුම් රෙදිපිලි ආදිය ලැබෙන කාලයක්. සුදුසු වයස නම් විවාහය ස්ථිරයි. ඒ වගේම දූ දරුවන්ගේ තත්ත්වය උසස් වෙනවා. ඒ වගේම දරුවන්ගේ ශිෂ්‍යලාභ ලැබෙන කාලයක් බව මතක තබා ගන්න. මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ශිෂ්‍යත්වයක් ලබා ගන්න අන්න දරුවන්ට ඒක ලැබෙනවා. ප්‍රසිද්ධිය ඇති වෙන කාලයක්. ආදායම ඉහළ යනවා. පවුලේ පිරිස වැඩි වෙනවා. සමහර වෙලාවට පවුලට අලුත් සමාජික එකතු වෙන කාලයක්. පවුලේ අයට දූ දරුවන් ලැබීමට හේතු වෙන නිසා තමයි එවැනි දේවල් වෙන්නේ. ඒ වගේම යකඩ, යන්ත්‍ර සූත්‍ර, වාහන ආදී කර්මාන්ත ඉගෙනීමට ලැබෙනවා. ඒ කියන්නේ බොහෝ වෙලාවට යකඩ සම්බන්ධයෙන්, යන්ත්‍ර සම්බන්ධයෙන්, වාහන සම්බන්ධයෙන්, කර්මාන්ත සම්බන්ධයෙන් බොහෝ වෙලාවට යට අධ්‍යාපනයක් ලබන්න වාසනාව ලැබෙනවා මිථුන ලග්නකාරයට. ඒ පිළිබඳව වැඩ කරන අය, ආශ්‍රය කරන අය Tamanට ඉබේම ලැබෙනවා. ඒ වගේම දැනුම තියෙන අයත් ඒ තමාට ලං වෙනවා. ඒ වගේම වැඩිහිටි ආධාරකරුවන්ගේ උසස් ආධාරකරුවන්ගේ උදව් උපකාර ලැබෙන කාලයක්. නිතර නිතර මිතුරන් හමුවීමට යාමට සිදුවෙන කාලයක්. ඒ වගේම උගතුන්ගේ ආශ්‍රය ඇති වෙන කාලයක්. සතුරන්ගෙන් ඊර්ෂ්‍යාව අනිවාර්යයෙන්ම මතුවෙන කාලයක්.
යටි කූට්ටු වැඩ සිද්ධ වෙන කාල ඒ නිසා ඒ අය දෙන උඩගෙඩි වැඩිය කන්නේ නැතුව බොහොම අතේ දුරින් තියාගෙන ඒවා සොයා බලා කටයුතු කළ යුතු බව මතක තබා ගන්න. ඒත් බොහෝ වෙලාවට එවැනි කරදර අහනි සිදු නොවි බේරෙන්න වාසනාව තියෙන කාලයක් බව මතක තබා ගන්න. යහපත් සේවක සේවිකාවන් ලැබෙන කාලවකවානවා. අමුතු විදියේ අලුත් මිත්‍රයන් ලැබෙන කාලවකවානවා. සමාජයේ හොඳ තත්ත්වයක් ඇති වෙන කාලවකවානවා. වැඩිපුර පින්කම් ආදිය සුචරිත ක්‍රියාවල යෙදෙන කාලවකවානවා බව මතක තබා ගන්න. ඒ වගේම Taman දැන හඳුන්න පිරිස වැඩි වෙන කාලවකවානවා. හිතෘ මිත්‍යයන් සමග විනෝද ගමන් යාමට ඉඩ ලැබෙන කාලයක්. හැබැයි මේකත් මතක තියාගන්න ඕන. සෙනසුරු මහදසා අන්තරදසා ගත කරන ඇට තරමක කරදරකාරී කාලයක්. සිතේ දුක් සහිත කාලයක් ගත කිරීමට අනිවාර්යෙන් ඉඩ ලැබෙනවා. ඒ වගේම රෝග ආදියෙන් පීඩා ලබනවා. හදිසි අනතුරු ආදිය ඇතිවිය හැකියි. ඒ නිසා ඒ කාලය කල්පනාවෙන් කටයුතු කළ යුතු බව මතක තබා ගන්න. මිතුරු ලග්නකාරයට අධ්‍යාපනය කියන මාතෘකාව කොහොමද බලපාන්නේ කියලා බලමු. ඉගෙනීමේ කටයුතු වල යෙදී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම කාලයේදී අලුත් උසස් ඉගෙනීම් වලට යොමුවන්ට සිදු වෙනවා. තරඟ විභාග වලින් ජයග්‍රහණය ලැබෙනවා. විවිධ භාෂා පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් සැලසෙනවා. බොහෝ වෙලාවට පතපොත ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් ලැබෙනවා. එහෙම නැත්නම් එවැනි තැන් වලට ගිහිල්ලා ඒවා සොයා ගන්න වාසනාව ලැබෙන බවත් පෙන්눔 කරනවා. අධ්‍යාපනයේ සාර්ථක වෙනවා. ශරීර සෞඛ්‍යය පිළිබඳව ගත්තොත් එම ශරීර සනීපයද හොඳට ලැබෙනවා. ඒවා යහපත් වෙනවා. හැබැයි සෙනසුරු මහදසා අන්තර්දසා ගත කරන අයගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් තත්ත්වයටපත් වෙනවා. විශේෂයෙන් තමාගේ දරු ශිෂ්‍ය ආදීන්ට අසනීප ලෙඩ රෝග ආදී සෑදීමට අනිවාර්යෙන් නියමිත කාලයක් බව මතක තබා ගන්න. විශේෂයෙන් ස්නායු සම්බන්ධ අසනීප ඇති කරන්න පුළුවන් බවත් මතක තබා ගන්න. සුබ දවස් වශයෙන් ගත්තොත් මිතුරු ලග්න කාර්යයට බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. ඒ වගේම සුබ වර්ණය කොළ සහ කහ. සුබ අංකය 3 5. සුබ මැණික් පච්ච. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කටක ලග්න හිමියන්ට 2022 අවුරුද්දේ පලාපල කොහොමද කියලා බලමු. මේ පලාපල බලන්න කලින් අපි බලමු කටක ලග්න හිමියන්ගේ ග්‍රහ ගෝචරය තත්කාල කේන්දරය 2022 ජනවාරි මාසයේ පළවෙනි දිනකට කොහොමද පිහිටලා තියෙන්නේ කියලා. ලග්නාධිපති සඳු සතුරුව ඉන්නේ, කුජ ස්වක්ෂේත්‍රව ඉන්නේ, කේතු උච්චව ඉන්නේ. එය පස්වෙනි කොටුවේ ඉන්නේ. රවි මිත්‍රව සිකුරු සම මට්ටමින් 6 වෙනි කොටුවේ ඉන්නේ. බුධ සම මට්ටමින් සනි ස්වක්ෂේත්‍රව 7 වෙනි කොටුවේ ඉන්නේ. ගුරු සම මට්ටමින් 8 වෙනියේ ඉන්නවා. ඒ වගේම රවි මිත්‍රව ඉන්නා බව පෙන්눔 කරනවා. තවදුරටත් මේ කේන්දරේ ගෝචර ගමනින් ආරම්භ වන මේ වර්ෂය ඔබට මිශ්‍ර ඵල ගෙන දෙන වර්ෂයක් බව මතක තබා ගන්න. ධනලාභ ලැබෙනවා. ධනය පිළිබඳ කතා කරොත් ධනලාභ ලැබෙනවා. විශේෂයෙන් වර්ෂයේ මැද භාගයේ දක්වා කාලය තුල ෂණිකව ලාභ ලැබෙනවා. හිතන්නේ නැති විදිහේ මුදල් ලැබෙනවා. වෙළඳ ව්‍යාපාර ආදිය කරන අයට ඒවයින් හොඳ ලාභ උපදවා ගත හැකි අවස්ථාවක්. තමන්ගේ වෙළඳ ව්‍යාපාර අලුත් ක්‍රම වලට පරිවර්තනය කරමින් එකම දේ වෙනස් කර කර විකිණීමෙන් එකම දේ වෙනස් ලේබල් අලවලා අලෙවි කිරීමෙන් ලොකු ධනයකට හිමිකම් කියන අවස්ථාව සලසා ගන්නවා. ඒව හොඳ උප්පර වැටි. ඒ වලින් ඉහළම ඵල ප්‍රයෝජන ලබා ගන්න කාලවකවන බව පෙන්눔 කරනවා. රැකිරක්ෂා පිළිබඳව ගත්තොත් එම රැකිරක්ෂා තනතුරු ආදී අලුතෙන් අනිවාර්යෙන් ලැබෙනවා. එහෙම නැත්නම් තනතුර ස්ථිර වෙනවා. සමහර විට එයාගේ තනතුර ස්ථිර නොවී තිබුණා නම් ස්ථිර කරගන්න වාසනාවක් එළඹෙන කාලයක් බව පෙන්눔 කරනවා. ඒ වගේම වර්ෂයේ මැද භාගයේදී රැකියාව වෙනස් කරන්න සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. සමහර විට තමන්ගේ රැකියාව ඒ විදිහම වෙනත් ස්ථානයක සේවය කරන්න තමන්ට හිතෙන්න පුළුවන්. වැඩි පඩිය සඳහා මාරු කරන්න පුළුවන්. ඒක සුබ තත්ත්වයක්. එහෙම හිතුනොත් ඒක සාර්ථක වෙන බව මතක තබා ගන්න. ඒ වගේම සමහර අයට ස්ථිර තමන්ගේ රැකියාවේ මාරු වීම ලැබෙනවා. ඉන්න පළාත වෙනස් කරලා ඒ වෘත්තියෙම ඒ ආයතනෙම වෙනත් අංශයක රැකියාවට මාරු වීමක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒක සතුටින් පිළිගන්න. ඒකෙන් හොඳක් වෙන බව මතක තබා ගන්න. ඒ වගේම ගෘහ ජීවිතය ගැන කතා කළොත් එහෙම තමන්ට අමුදරුවන්ට විපත්ති කරදර මාරක බය අපල ඇති කරන කාලයක් බව මතක තබා ගන්න. ඒ වගේම විවාහක අයට අනියම් ස්ත්‍රීන් පුරුෂයන්ගෙන් ආශ්‍රය ඇති වෙන කාලයක්. ඒ සම්බන්ධයෙන් ලැජ්ජාපාස විඳින කාලයක්. ඒ වගේම විවාහ වීමට සිටින සහකාරියගේ හෝ සහකාරයාගේ තමාට ආධාර උපකාර ලාභ ප්‍රයෝජන ලැබෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒත් ඒවාට යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ පක්ෂයට ඒ උපකාර ලබා ගැනීමට අවස්ථාව ලැබෙන උරුමකාරයෝ ලැබෙන බවත් පෙන්눔 කරනවා. බොහෝ වෙලාවට මහලු ස්ත්‍රීන්ගෙන් වැටීටි පුරුෂයන්ගෙන්
උපකාර ලැබෙන කාලයක් බව මතක තබා ගන්න. විශේෂයෙන් කම් සැප ලැබෙන කාලයක්. හැබැයි ওই කම් සැප ලබන්න ගිහිල්ලා බොහෝ වෙලාවට වැරදි දේවල් පාවිච්චි කරන්න යන්න එපා. ඒ වුණොත් එහෙම බොහෝ වෙලාවට වෙනත් වැරදි ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් බව මතක තබා ගන්න. නිතර නිතර වන්දනා ගමන් වලට අවස්ථාව එදින කාලයක් බව මතක තබා ගන්න. විශේෂයෙන් වර්ෂයේ මැද කාලය තුලදී පිටපළාත් වලදී කරන කටයුතු වලින් හෝ පිටපළාත් වල අය කරන ගනුදෙනු වලින් තමාට වාසියක් ලාභයක් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් බව මතක තබා ගන්න. ඒ වගේම ස්ථාන වෙනස් වීම සිදු වෙනවාමයි. අඩුම ගානේ පදිංචි ස්ථානය ටික කාලයකට හරි වෙනස් කරන්න සිදු වෙන බව මතක තබා ගන්න. යම් යම් දේ සොයා ගැනීමෙන් උසස් වීමට ඉඩ ප්‍රස්ථා සැලසෙන බවක් පේනවා. ඒ කියන්නේ කටක ලක්ෂණකාරය යම් යම් පරිශ්‍රණ කරනවා. තමගේ වෘත්තියට අදාළව. ඒ තුලින් බොහෝ වෙලාවට එකකින් ලාභ ප්‍රයෝජන ලැබෙනවා වගේම උසස් වීමද අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වගේම උත්සාහයෙන් කරන වැඩවලින් ප්‍රයෝජන අනිවාර්යෙන් ලැබෙන බව මතක තබා ගන්න. බොහෝ විට අධාර්මික ක්‍රියාවලින් සමහර වෙලාවට ධනෙ උපයන කෙනෙක් බවත් පෙන්눔 කරනවා. මේ කාලය තුලදී තමා තුළ තිබුණු මනුෂ්‍ය ගුණධර්ම හීන වී යනවා. ඇයි සල්ලි වැඩිපුර ලැබෙනවා. ඒ වගේම අන් අයගේ විවාහ ආදියට මඟ පෙන්වීමට ඉඩ ලැබෙන කාලවකවානුවක්, උදව් කරන කාලවකවානුවක්. ගෙවල් ඉඩම් හෝ ගෙවල් සෑදීමට අවශ්‍ය උපකරණ හෝ ගෘහ භාණ්ඩ ආදිය හෝ පහසුවෙන් ලැබෙනවා. ඒවා බොහෝ වෙලාවට පාවිච්චි කරලා හොඳ උසස් ගෙවල් දොරවල් තනන්න වාසනාව තියෙන බවත් පෙන්눔 කරනවා. ඒ ආසිත කොන්ත්‍රාත් වැඩ කටයුතු කරන අයට බොහෝ වෙලාවට වාසිදායක තත්ත්වයක් බව පෙන්눔 කරනවා. ඒ වගේම උගතුන්ගේ ආශ්‍රය ලැබෙන කාලයක්. ඒ අයගේ උපදෙස් ලැබිලා ජීවිතේ සාර්ථක කරගන්නා කාලයක්. හැබැයි ඒවත් తాවකාලිකයි. ඒකට හේතුව ඒ අය වැඩි කලක් ආශ්‍රය කරන්න යන්නේ නැහැ. ඒ තමන්ගේ ගති පැවතුම් නිසා ඒ අයව ඈත් කරන බව පෙන්눔 කරනවා. එක්කෝ ඒ අය ඔබගෙන් ඈත් වෙන බව පෙන්눔 කරනවා. අවුල් වීවුල් වලින් නිදහස ලැබෙන කාලයක්. ප්‍රශ්නයක් ගැටලුවක් තිබුණා නම් ඔන්න ඒකට උත්තර ලැබෙන කාලයක්. ඒ වගේම දේපල අනිවාර්යෙන් ලැබෙන කාලයක්. ස්ථානීය ලාභයද ලැබෙනවා. ඒ කියන්නේ තමන් යම් තැනක කුලියට හිටියනම් තමන්ට හිතනවා නම් ඒක මිලදී ගත්තොත් සාර්ථකයි කියලා මුදලක් ලැබිලා ඒක අනිවාර්යෙන් ඇඩ්වාන්ස් එකක්. එහෙම නැත්නම් කලින් මුදලක් දීලා ඒක වෙන් කරගන්න වාසනාව ලැබෙන බවත් මතක තබා ගන්න. ලාභ ප්‍රයෝජන ලබාගත හැකි කාලයක් බව. ඒ වගේම තදබල අපල කිසිවක් ඇති නොවන කාලයක් බවත් මතක තබා ගන්න. මේ අවුරුද්ද බොහෝ වෙලාවට හොඳ ජීවිතය ගත කරන්න වාසනාව තියෙනවා. හැබැයි රාහු මා දසා අන්තර්දශා ගත කරන අයට වර්ෂයේ මැද භාගයෙන් පසු කනගාටුදායක දේවල් ආරංචි වෙනවා. සිත් කරදර ඇති වෙනවා. එවැනි සිදුවීම් සිදු වෙනවා. සතුරන් නිසා නිතර සිතට බය හා සැක ඇති වෙන කාලයක්. ජීවත් වීමට සිදු වෙන්නේ බයෙන් සැකෙන් අවස්ථාවක් බව මතක තබා ගන්න. ඒ වගේම තමා විසින් කරගෙන කටයුතු කඩා බිඳ දැමීම හෝ ඒවට බාධා සිදු වෙනවාමයි. ඒ සම්බන්ධයෙන් බොහෝ වෙලාවට තමන්ගේ ළඟම අයගෙන් කරදර ඇති වෙනවා. මේ කාලෙදී අලුතින් කිසිම දෙයක් ආරම්භ කරන්න සුදුසු කාලයක් නොවේ. බලාපොරොත්තු කඩ වෙන කාලයක්. නිසා තමාගේ ළඟම ඉන්න ඥාතියෙකුට, හිතවතෙකුට, මිත්‍රයෙකුට මාරක අපල කාලයක් බව මතක තබා ගන්න. අධ්‍යාපනය ගැන බලමු අපි දැන්. গুপ্ত විද්‍යාදී ඉගෙන ගැනීමට ඉගෙනගත් අයට ඒවයින් ප්‍රයෝජන ලැබීමට ඉඩ ලැබෙනවා. වර්ෂයේ මැද භාගය දක්වා තරංග වාද විවාද විභාග ආදී සඳහා යහපත් කාලයක් වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ඒවට බාධා ඇති වෙන බවක් පේනවා. සෞඛ්‍ය පිළිබඳව ගත්තොත් එimhe බඩේ අමාරු ඇති වෙනවා. නැත්තම් බඩවැල් වල අසනීප ඇති වෙනවා. බඩවැලේ අසනීප ඇති වෙලා බොහෝ වෙලාවට වෛද්‍යවරුන්ගෙන් යම් උපදෙස් ලබන්න සිද්ධ වෙනවා. ඒ වගේම අසනීපයක් වැළඳුනොත් හිතා අමාරු වෙන කාලයක්. ඒ වගේම කාන්තා පාර්ශ්වයාගේ සෞඛ්‍ය තත්ත්වය තරම් යහපත් නොවන කාලයක්. බොහෝ වෙලාවට ඒ අයට රෝහල්ගත වෙලා ටික කලක් පීඩා විඳින සිද්ධ වෙන බවක් පෙන්눔 කරනවා. සුබ දවස් විදිහට ගත්තොත් ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. සුබ වර්ණය සුදු පාට, ක්‍රීම් පාට. සුබ අංකය 2, 7, 9. සුබ මැණික් මුතු කියලා මතක තබා ගන්න. ඔබට සුබ නව වසරක් වේවා. 2022 වර්ෂය සිංහ ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා අපි දැන් බලමු. 2022 ජනවාරි මාසයේ පළවෙනිද වෙනකොට සිංහ ලග්න හිමියන්ගේ වර්තමාන කේන්දරයේ ග්‍රහ පීඨින් මෙන්න මේ විදිහටයි තියෙන්නේ. තත්කාල කේන්ද්‍රي පිහිටලා තියෙන්නේ මේ විදිහටයි. ලග්නාධිපති රවි මිත්‍රව සිකුරු සමග පස්වැන්නේ. සනි ස්වක්ෂේත්‍රව බුධ සමග සම මට්ටමින් 6 වැන්නේ. ගුරු සම මට්ටමින් 7 වැන්නේ. රහව් උච්චව 10 වැන්නේ. සඳු නීචව කුජ ස්වක්ෂේත්‍රව කේතු උච්චව සමග 4 වැන්නේ. ගෝචර කරමින් ආරම්භන මෙම වර්ෂය ඔබට මිශ්‍ර ඵල ගෙන දෙන වර්ෂයක් බව මතක තබා ගන්න.
ඔබට ජීවිතයේ මෙන්න ධනය ලැබෙන කාලය. අනිවාර්යෙන් ධන ලාභ ලැබෙනවා. ණය තුරස් වලින් නිදහස හෝ ණය ගනුදෙනු වලින් ලාභයක් ලැබෙනවාමයි. ඒ වගේම තමන් ගත්ත ගෙවා ගන්න බැරි වෙච්ච ණයක් හිලව් කරගන්න ක්‍රමයක් ඇති වෙනවා. ඒ වගේම වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබෙනවාමයි. මහදසා අන්තර්දසා ගත කරන අයට ධනය අතින් යහපත් කාලයක් උදා වෙන එක අනිවාර්යමයි. ඒ වගේම ඔබ මතක තියාගන්න ධනය කියන මාතෘකාව ඔබට මේ වර්ෂය පුරව ගන්න පුළුවන් අවස්ථාවක් හැම පැත්තෙම. ඒ වගේම රැකී රක්ෂා පිළිබඳව කතා කරොත් එම රැකී රක්ෂා වලට තරමක් හොඳ කාලයක්. හැබැයි වේදම් පක්ෂ අධික වෙනවා. රැකියාව හොඳ වුණාට රැකියාවෙන් ආදායම ලැබුණට වේදම් පැත්ත අධික වෙනවා. රාහු මහදසා අන්තර්දසා ගත කරන අයට අලුත් වැඩකට එහෙම නැත්නම් රැකියාවකට අනිවාර්යෙන් යන්න අවස්ථාවක් ලැබෙනවා. තමන් කරපු රැකියාව වෙනස් කරන්න නැත්නම් අලුත් වැඩකට අත තියන්න ඊටාම සාර්ථක කාලයක් බව මතක තබා ගන්න. ඒ වගේම වෙනස් වීම පිළිබඳ ඊතරම් යහපත් තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැත. තමන් හිතනම් තමන්ගේ රැකියාව වෙනස් කරන්න ඕන කියලා ඒක ඊතරම් සුබ තත්ත්වයක් නෙමෙයි. සමහර වෙලාවට තමන්ට කාසි දෙන්නම්, බලය දෙන්නම්, යාන වාහන දෙන්නම් කියලා කතා කරයි. එතෙන්ට ගියාට පස්සේ මාසයක් දෙකක් ගියාට පස්සේ තමන්ගේ ඉන්සෙන්ටිව් එක අඩු වෙයි. එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙන දේ නොලැබෙන්න පුළුවන්. කලකිරීමට ලක් වෙන්න පුළුවන්. රැකියාව වෙනස් කරන්න නම් සුදුසු කාලයක් නෙවෙයි. ගෘහ ජීවිතය ගැන කතා කළොත් බොහෝ වෙලාවට තමන්ගේ ළඟ ඉන්න සහකරුවන්ට සහකාරියන්ට යහපත් කාලවකු වනවා. ඒ වගේම ව්‍යාපාර පටන් ගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන කාලවකු වනවා. තමන්ගේ ගෙදර දොරේ කරන් ආපු ව්‍යාපාර අලුත් තැන් වලට අරන් යන්න පුළුවන් කාලවකු වනවා. එහෙම නැත්නම් සේවකයෝ වැඩි වෙලා ඉඩ මදි වෙලා වෙනත් තැනකට යනවා. හැබැයි ඒකට අවස්ථාව සැලසෙනවා. ස්ථානත් ලැබෙනවා. මුදලුත් ලැබෙනවා. ඊටාම අති සාර්ථකයි. හැබැයි හොඳ නැකත් බලලා මේ වැඩේ කරන්න ඕන. හොඳ දවසක සුබ හෝරාවකින් කරන්න ඕන. හිතුමතේ කරන්න යන්න එපා. ඇයි හේතුව Tamanට දියුණුවල් ඇති වෙලා තියෙන නිසා අර ජෝතිෂය කියන දේ අමතක වෙනවා. එහෙම නැත්නම් තත්කාලය අමතක වෙනවා. වැඩේ වරදිනවා. හොඳ සුබ නැකතකින් හොඳ හෝරාවකින් වැඩ පටන් ගන්නවා. මේ කාලය තුලදී අනිවාර්යෙන් ගෞරවය කෙලස ගන්න වැඩවලට හිත දූෂ්‍ය වෙන වැඩවලට සම්බන්ධ වෙනවා. ඒ වලින් වළකින්න ඕන. සමහරවිට නරක මිතුරෙක් Tamanට නරක දේවල් වලට අඬ ගහනවා. එහෙම නැත්නම් වැරදි දේවල් පුරුදු කරන්න යනවා. ඇයි සල්ලි ඇතේ ගැවසෙන නිසා සූදුව තියෙන ස්ථානෙට එක්කන් යන්න හදනවා. ඔන්න වෙනසෙන්න යනවා. ඒ නිසා එවැනි දේවල් වලින් ප්‍රවේශම් ඉන්න ඕන. ඒ වගේම භාර්යාවගේ හෝ ස්වාමියාගේ කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙනවා. බොහෝ වෙලාවට ස්වාමියා හිතුවක්කාර වැඩ කරන නිසා භාර්යාව වැඩ කරන තැනට ඇවිල්ලා ව්‍යාපාර ස්ථානට ඇවිල්ලා එයා වැඩේ අතර ගන්නවා. හැබැයි ඔන්න දියුණු වෙනවා. නැත්නම් භාර්යාවට මොනවාරි අසනීප කතන්දරයක් ඇති වෙලා ව්‍යාපාරය කරගන්න බැරි නම් ස්වාමියා ඇවිල්ලා ඒකට උදව් කරනවා. අති සාර්ථක වෙනවා. වැදගත් අය සමග ආශ්‍රය ලැබෙන කාලයක්. ඒයින් ප්‍රයෝජනත් ලැබෙනවා. ඒ වගේම පවුලේම ළඟම ඥාතියෙකුගේ විවාහය සිද්ධ වෙන අවස්ථාවක්. ඒ සම්බන්ධයෙන් කාලය වැය වෙනවා. මුදල් වැය කරන කාලයක්. විවාහ පක්ෂයේ ඥාතීන්ගේ ආශ්‍රය අඩු කළ යුතු බව මතක තබා ගන්න. විවාහක අයගේ එක්ක කාලය ගත කරන්න සුදුසු කාලයක් නෙවෙයි. තමන්ගේ වැඩ කටයුතු අතපසු වෙනවා. ඒ අය අඬ ගහනවා එක එක ගමන් යන්න. අන්න තමන්ගේ වැඩ කටයුතු අතපසු වෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට තමන්ගේ ළඟම ඉන්න අයගෙන් කරදර මතුවෙන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. විනෝදය සඳහා තමන්ගේ ඉන්ද්‍රියන් පිනවින්න යන කාලයක්. ඒ නිසා අධික ලෙස වේදන් සිදුවෙන කාලයක්. අන්න ණය වෙනවා. ඒ කාලය තුලදී හිත අමනාපකම් ඇති වෙනවා. ස්ත්‍රීන්ගෙන් පුරුෂයන්ටත් පුරුෂයන්ගෙන් ස්ත්‍රීන්ටත් එතරම් සුබ කාලයක් නෙවෙයි. හැබැයි මංගල යෝග උදා වෙන කාලයක්. මංගල වලට ආර්දනා ලැබෙන කාලයක්. විවාහ නොවී හිටපු කෙනෙක් නම් එයාට කවුරුහරි තමන්ගේ හිතවතෙක් විසින් මැදිහත් වෙලා මංගල යෝගයක් ගේනවා. යෝජනාවක් ගේනවා. ඒක සාර්ථක වෙන කාලයක්. ඒ වගේම විවාහය සිදුවීමට බොහෝ වෙලාවට ඉඩ තිබුණත් අනියම් කම්සැප ලබන්න ගිහිල්ලා නරක නාමයක් ඇති කරගන්නා කාලවකවානවා. හැබැයි අනවශ්‍ය විදිහේ රස කෑම කන්න යනවා. අන්න ශරීරයේ බර වැඩි වෙලා බොහෝ වෙලාවට Tamanට හුස්ම ගන්න බැරි අපහසුතාවය ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් වැරදි උපදෙස් වැරදි දේවල් කරන්න ගිහිල්ලා අමාරු වෙටෙනවා. ඒ වගේම තමාගේ වතුපිටි වගාවල් දියුණු කරගන්න පුළුවන්, ඒයින් ලාභ ලබන්න පුළුවන් කාලයක්. ඒ වගේම ගුරු මහදසා අන්තර්දසා ගත කරන අයට තදබල අපල කිසිවක් ඇති නොවේ. ඒක විශ්වාසයි. ඒකට හේතුව එයාගේ කේන්දරයේ ග්‍රහයෝ පිහිටලා තියෙන අණුව මේක වෙනස් වෙනවා. හැබැයි මතක තබා ගන්න ඕනේ තත්කාල තත්වයේ මෙහෙම වුණත් තමන්ගේ කේන්දරයේ වෙනම පරීක්ෂා කරලා ඒක තාවුරු කරගත යුතුයි.
ඒ වගේම ස්ත්‍රියක් නම් බොහෝ වෙලාවට විවාහය සම්බන්ධයෙන් සහකරුගෙන් ආධාර උපකාර ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙන කාලවකවානුවක්. බොහෝ වෙලාවට Taman ගැන හොයලා බැලුවේ නැත්නම් ඔන්න ස්වාමිපුරුෂයා වැඩිපුර හොයන බලන කාලවකවානුවක්. ඒ වගේම විවාහකයට අනියම් ස්ත්‍රී පුරුෂයන් ලං වෙන්න පුළුවන් කාලවකවානුවක් බව මතක තබා ගන්න. සමහර වෙලාවට Tamanගේ තත්වයට නොගැලපෙන අය ලං කරගෙන බොහෝ වෙලාවට ගැටලුකාරී තත්ත්වයන් වලට මැදි වෙනවා. ලැජ්ජා පාස විඳිනවා. ඒ වලින් වැළකෙන්න ඕන කාලයක්. වර්ෂයේ මැද භාගය වෙනකොට මෙවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන් වැඩිපුර. ඒ වගේම ශනි මහදස ආන්තර්දසා ගත කරන අයට Tamanට සිතන වෙලාවට ගමන් බිමන් ආදී යාමට ඉඩ ලැබුණත් ඒක කාලයක් කරගන්න එපා. ඒ වගේම නිතර හිතවතුන් සමග ගමන් බිමන් යාමට පහසුකම් සැලසෙනවාමයි. තම දේපල දියුණු වෙනවාමයි. ප්‍රීතිමත් කාලයක් ගත කරන්න වාසනාව තියෙනවාමයි. වර්ෂයේ මැද භාගයෙන් පසුව මනුෂ්‍ය ගුණධර්ම හීන වී යනවා. ඒකට හේතුව තමන්ගේ අතේ මුදල් හදල් වැය වෙන නිසා තමන් යම් බොහෝ වෙලාවට තමන්ගේ ගතිගුණ වෙනස් කරන්න හදනවා. හැබැයි කේලාම් ඕපදූප නිසා සිත් ඇවුල් ඇති වෙනවාමයි. ඒවා වැඩි ගිලින්න යන්න එපා. දුන්න ඵලයට ලැබුණු ඵලයට විශ්වාස කරන්න යන්න එපා. ඒ වගේම තමන් අතින් පව් වැඩ කීපයක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ පව් වැඩ නිසා බොහෝ වෙලාවට කාලයක් තිස්සේ ඒවා ගැන කල්පනා කර කාලය ගත කරන කෙනෙකු බවත් පෙන්වුම් කරනවා. රාහු මහදස ආන්තර්දසා ගත කරන අයට විශේෂයෙන්ම මේ කරදර වලට මුහුණ පාන්න සිදු වෙනවාමයි. සතුරන් ඊර්ෂ්‍යාකාරයෙන් ඇති වෙනවාමයි. ඔවුන්ගෙන් කරදර සහිත කාලයක් වෙන බව මතක තබා ගන්න. ගෘහවාසීන් සමග අන් අය සමග අවුල් විවුල් කරගන්න සිදු වෙනවා. එහිවෙනි දේවල් වලට මුල පුරන්න එපා. වචනයක් ඉස්මතු වුණා කියලා කෑකෝ ගහන්න යන්න එපා. නැත්තම් ගෘහ ජීවිතය අවුල් වෙන්න පුළුවන්. අධ්‍යාපනය ගැන කතා කළොත් එimhe ඉගෙනීමේ කටයුතු වලට ප්‍රසිද්ධ වීමට කරන වැඩවලටත් බොහෝසේ බාධා සිදු වෙන්න පුළුවන්. ඉගෙනීමේ කටයුතු අවුල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ගේ ජීවිතයේ ප්‍රසිද්ධිය තකා කරන සීළු කටයුතු වලින් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කරගෙන ආපු අධ්‍යාපන කටයුතු වසර මැද භාගයේදී වෙනස් කරන්න සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට සමහර ශිෂ්‍යෝ තමන් තෝරගන්නව අනිත් අය වෙනුවෙන් මම ගණිත අංශයෙන් යනවා කියලා. හැබැයි ටික දවසක් කරනකොට තමන්ට තේරෙනවා මේක කරගන්න බෑ කියලා. පස්සේ එයා ඔන්න මාරු වෙනවා වාණිජ විෂයට. ඔන්න එවැනි දේවල් පරිවර්තන වෙන කාලවකවානුවක්. හැබැයි ඒක වෙන්නේ හොඳ විදියටයි. හැබැයි එහෙම වෙලා ප්‍රතිඵලාවට පස්සේ තේරෙනවා මං ගත්ත තීරණය හොඳයි කියලා. එවැනි තීරණ ගන්න බය නැතුව. සෞඛ්‍ය පිළිබඳව කතා කළොත් එහෙම තම භාර්යාව ස්වාමිපුරුෂයා අසිනීපෙන් සිටියා නම් අනිවාර්යෙන් ඒවා තද උස්සන්න වෙන කාලවකවානුවක්. ඒ වගේම හිරි වාතේ, බඩේ අමාරු, අජීර්ණ ආදී රෝග වැළඳෙන්න ඉඩ තිබෙන කාලයක්. අනිවාර්යෙන් හෘදයාබාධ පිළිබඳ ප්‍රශ්න ඇති වෙන කාලයක්. ඒ සම්බන්ධයෙන් හොඳ වෛද්‍යවරු සොයාගෙන ඒ කටයුතු පාලනය කරගත යුතු බවට උපදෙස් දෙනවා. සුබ දවස් වශයෙන් ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා බව මතක තබා ගන්න. සුබ වර්ණය රතු. සුබ අංකය 1 සහ 4. සුබ මැණික් පත්ම රාග බව මතක තබා ගන්න. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. 2022 වර්ෂය කන්‍යා රාශි හිමියන්ට කොහොමද ගෙවෙන්නේ කියලා බලමු. මේ වෙනකොට කන්‍යා රාශි හිමියන්ගේ තත්කාල කේන්දරය ග්‍රහ ගෝචරය මෙන්න මේ විදිහට පවතින්නේ. ලග්නාධිපති බුධ සම මට්ටමින් ශනි ස්වක්ෂේත්‍රව සමග පස්වැන්නේ ඉන්න අතරතුර ගුරු 6 වැන්නේද සම මට්ටමින් ඉන්නවා. රාහු උච්චව 9 වැන්නේ ඉන්නවා. සඳු නීචව කුජ ස්වක්ෂේත්‍රව කේතු 3 වැන්නේ උච්චව ඉන්නවා. රවි මිත්‍රව සිකුරු 4 වැන්නේද සමග ගෝචර කරමින් ආරම්භ වන මේ වර්ෂය ඔබට ඊතරම් යහපත් නොවුණු ඇත බව මතක තබා ගන්න. ගැටලුකාරී වර්ෂයක් බව මතක තබා ගන්න. ධනය ගැන කතා කළොත් එම් ආදායම හොඳ වෙනවා. ධන ලාභ අනිවාර්යෙන් ලැබෙනවා. ඒත් ලැබෙන ලාභ ප්‍රයෝජන ස්ථිර සහ ඒකාකාරී නොවෙනවා. ඒකට හේතුව කරදර ප්‍රශ්නත් පිටිපස්සෙන් එනවා. එක්කෝ තමන් ළඟ ඉන්න කෙනෙක්ට ලෙඩක් හැදෙනවා. ඒ මුදල් දී වෙනවා. එහෙම නැත්නම් තමන් ළඟ ඉන්න කෙනෙක්ට නීතිමය ගැටලුවක් ඇති වෙනවා. ඔන්න ඒ මුදල් වැය කරනවා. එවැනි ප්‍රශ්න වලට මුල පුරන නිසා ධනෙ ලැබුණත් වේදම් වෙන්න කාරණා යෙදෙනවා. රැකිරක්ෂා ගැන කතා කළොත් එimhe රැකිරක්ෂා කටයුතු කැඩී බිඳී යනවා. එහෙම නැත්නම් තම රක්ෂාවේ හෝ වැඩ කරන කාර්යාලයේ වෙනසක් කර ගැනීමට හිතන කාලයක්. රැකිරක්ෂා නිලතල ආදී පිළිබඳ දිනපතා කරගෙන යන වැඩ පිළිවෙල නිතරම පහේ කරදර සහිතව කරන්න සිදුවෙන එක නතර කරගන්න බෑ. බොහෝ වෙලාවට හිත කරදර ඇති වෙනවා. තමන් පාවිච්චි කරන වාහනේ එක්ක කැඩෙනවා. එහෙම නැත්නම් තමන්ට දුන්න ලිපි ගොනුවක් නැති වෙනවා.
උසස් අයගෙන් බැනුම් අහනවා. ඔන්න වැනි ප්‍රශ්න ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් තමන්ගේ රාජකාරී කටයුතු ලිපිලේඛන, රැකිරක්ෂා කටයුතු කරන, වෙළඳ ව්‍යාපාර කටයුතු ලිපිලේඛන සුරක්ෂිතව තබා ගැනීමෙන් මේවා අවම කරගත හැකි බව මතක තබා ගන්න. ගෘහ ජීවිතය පිළිබඳව කතා කරොත් එimhe සිතට ගතට සැප ඇති කරන දේවල් වලින් බොහෝ වෙලාවට ඈත් වීමට උත්සාහ කරනවා. ඒ වගේම ඒවා නොලැබී යන්න පුළුවන්. ඒ වගේම සතුරන්ගෙන් විපත්ති කරදර ඇති වෙන කාලයක්. ඒ වගේම සුවල්ප වශයෙන් බොහෝ වෙලාවට ලාභ නොලැබෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ පොඩි ලාභයක්වත් ලැබෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් හිතමනාපකම් ඇති කර ගන්නා කෙනෙක්. වාහන ගමන් ගැන ඉඩ පහසුකම් සැලසෙන කාලවකු වනවා. ඒ කියන්නේ තමන්ට වාහනයක් මිලදී ගන්න වෙනවා නම් ඒ ආසිත ගමන් බිමන් යන්න ලැබෙනවා නම් ඒකට කොහොම හරි පහසුකම් සැලසෙනවා. සුළු දේවල් ලොකුවට හිතලා අමාරු වෙටන කෙනෙක්. හැබැයි බොහෝ වෙලාවට කරන්න බැරි දේවල් කරන්න කියලා අමාරු වෙටන කෙනෙක්. මේවා වැඩිපුර සිදුවන්නේ ඉක්මන්කම නිසා. නැත්නම් සිතේ දමනයක් නැති නිසා. නුපුළුවන් කමක් නිසා. එහෙත් දරුවන්ගේ බලාපොරොත්තු වන සමහර දේවල් සාර්ථක වන කාලයක්. ස්ත්‍රීන්ට නම් තදබල අමාරුකම් ඇති විය හැකි කාලයක්. ඒ පිළිබඳව තදබල වේදම් දරන්න සිදුවෙන කාලයක්. දරුවන්ට, ශිෂ්‍යයන්ට, එහෙම නැත්නම් නැති අයට බොහෝ වෙලාවට කනගාටුදායක දේවල් ආරංචි වෙන කාලවක වනවා. ඒ දරු ශිෂ්‍යයන්ගේ බොහෝ වෙලාවට ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්න සිදුවෙන කාලවක වන බව මතක තබා ගන්න. වැඩිහිටි දරුවන් ඇති අයට බොහෝ වෙලාවට ඔවුන්ගේ හිතුවක්කාරකම් පිළිබඳව අමනාපකම් ඇතිවීමට ඉඩ හේතු වෙන කාලවක වනවා. සමහර විට දරුවෙකුට කලක් පවතින විඳවන රෝගයක් වෙළඳෙන්න ඉඩ තිබෙනවා. බොහෝ වෙලාවට ඒ සම්බන්ධයෙන් පීඩා විඳිනවා, වේදම් දරනවා. දරු ලාභයකට ඉඩ තිබෙන කාලයක්. දරුවෝ නැතුව හිටියා නම් දරුවෙක් ඇති කරගන්න බොහෝ වෙලාවට අවස්ථාවක් ලැබෙන කාලයක්. ඒ වගේම නීතිය පිළිබඳ කටයුතු වලට බොහෝ වෙලාවට අසු වෙනවා. එහෙම නැත්නම් නීතියේ කටයුතු වලට වැරදිකාරයෙක් වෙනවා. ගෞරවය කෙලස ගන්නවා. වැඩවලට බොහෝ වෙලාවට සිත දුවන කටයුතු සිද්ධ වෙනවා. තමන් කරන කටයුතු දූෂ්‍ය කටයුතු වලට පෙළඹෙනවා. අති ධාවනයෙන් වැලකී වාසය කළ යුතු කාලවක වන බව මතක තබා ගන්න. ඉක්මන් හිතක් තියාගන්න එපා. හිත පාලනය කරගත යුතුයි. ඒ වගේම කාමුක අදහස් හිතට ආවට ඒවා මැඩපවත්වා ගත යුතු වෙනවා. ණයකට බැඳෙන්න සිදු වෙනවාමයි. කොහොම හරි Tamanට ගෙවා ගන්න බැරි ණයක් ගන්නවා. ඒ ණය නිසා බොහෝ වෙලාවට ජීවිතේ අපහසුතාවයන් වලට ලක් වෙනවා. මොකද්ද වෙන්නේ? ඒක ගෙවා ගන්න Tamanගේ වාහනයක්, ගෙයක් දොරක් නැවත උගස් තියන්න සිද්ධ වෙනවා. එතකොට අනිත් වැඩිහිටි පාර්ශ්වයයන්ගෙන් බැනුම් අහන්න සිද්ධ වෙන කාලවක වනවා. ඒ වගේම පහත් අයගේ ආශ්‍රය ඇති වෙන කාලවක වනවා. මේ කාලයේදී වෙහෙස ඇති කරන ගමන් බිමන් යන්න සිද්ධ වෙනවාමයි. පවුලේ කෙනෙකුට මාරක ඇති කිරීමට හැකි වෙන කාලයක්. සමහර විට gederin වෙන් වී කටයුතු කිරීමට සිදු වෙනවා. තරහ වෙලා යන්න වෙනවා. බොහෝ වෙලාවට නඩුවකට, අබේකට අසු වෙන්න ඉඩ තියෙනවා. බොහෝ වෙලාවට නීතියට විරුද්ධව වැඩ කරන්න ගිහිල්ලා සිතට බය ඇති වෙන කාලයක් බව මතක තබා ගන්න. වර්ෂයේ මැද භාගයේ පසු පෙර තිබූ කරදර මදකට අඩු වෙලා යනවා. ඒ කියන්නේ වර්ෂයේ මැද වෙනකොට Tamanට මේ වෙනකොට තිබිච්ච කරදර අඩු වෙලා යහපත් කාලයකට පරිවර්තන වෙනවා. ශරීර ශක්තිය හොඳට වැඩි වෙන කාලයක්. පුෂ්ටිමත් කාලයක්. ඒ වගේම දේශපාලන වැඩවලට, එහෙම නැත්නම් සමාජගත වැඩවලට බසින අයට ඒයින් දියුණුවක් ඇති වෙනවා. දේශපාලනඥයෙක් නම් ඊටම යහපත් කාලවක වනවා. ඒ වගේම සමාජ වැඩවල ඉදිරියේ ඉන්නවා නම් එයාට ප්‍රසිද්ධියක් ලැබෙන කාලවක වනවා. ඒ වගේම තත්ත්වය උසස් වෙනවා. තරුණ පක්ෂයට ආදර බන්ධන ඇති වෙන කාලයක්. තරුණියෝ නම් ඔන්න තමන් ආදරයෙන් වෙලෙන්න තමන්ට හිතවතෙක් එහෙම නැත්නම් සහායකයෙක් ලැබෙන බව මතක තබා ගන්න. අනුන් සමග එකට සහකාරකම් ඇතිව යම් ව්‍යාපාර පටන් ගත්තා නම් ඒ වගේ දේවල් වලින් හොඳ තත්ත්වයක් ඇති වෙනවා. හැබැයි එහෙම යමක් හිතේ තියන් ඉන්නවා නම් ඒකට අවස්ථාවක් සැලසෙනවා. හොඳ සහකරුවෙක් ලැබෙනවා. සහෝදර සහෝදරියන්ගෙන් නිසා අසල්වාසීන්ගෙන් උපකාර ලැබෙන කාලයක්. ශරීර ව්‍යායාම වැනි දෙයට කැමති වෙන කාලයක්. ශරීරය ගැන වැඩිපුර හිතන කාලයක්. ඒ වගේම ශිල්පය ගැන, කර්මාන්ත ගැන, හස්ත කර්මාන්තය ආදී ආරම්භ කිරීමට යහපත් කාලයක්. ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම් කම්සැප ලැබෙන හොඳ කාලයක් බව මතක තබා ගන්න. අධ්‍යාපනය පිළිබඳ ගත්තොත් අලුත් දේ ඉගෙනීමට ලැබෙන කාලයක්. වර්ෂයේ මැද භාගයේදී බොහෝ වෙලාවට අධ්‍යාපන කටයුතු වල උස් පහත් වීම ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ උස් පහත් වීම ඇති වුණත් තමන් ඒවා දරාගෙන ඉදිරියට අරන් යන බවත් පෙන්눔 කරනවා. භාෂා පිළිබඳ අලුතින් ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඔන්න බොහෝ වෙලාවට
සමහර භාෂාවන් පිළිබඳව අධ්‍යයනයක ලියන්න කැමැත්තක් හිතේ ඇති වෙන කාලවක වano. සෞඛ්‍ය පිළිබඳව ගත්තොත් එimhe ශරීර ආබාධ වලට හේතු වෙන කාලවක වano. හදිසි අසනීප බරපතල ලෙස ඇති වෙන්න පුළුවන් කාලවක වano. හැතැම් විට බොහෝ වෙලාවට හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන් බව මතක තබා ගන්න. පවුලේ කීප දෙනෙකුට අසනීප වලින් පීඩා විඳින්න සිදු වෙන බවත් මතක තබා ගන්න. ඒ වගේම Tamanටත් බොහෝ වෙලාවට Taman සමග ජීවත් වෙන අයටත් එකවර අසනීප ඇති වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අමුතු අසනීප වෙන්න පුළුවන්. වසංගත රෝග වෙන්න පුළුවන්. ඒ වසංගත රෝග වලින් පීඩා විඳලා බොහෝ වෙලාවට හිරේ විලංගු වැටෙනා වගේ ගෙදෙට්ට වෙලා ඉන්න සිදුවෙන කාලවක වන බව මතක තබා ගන්න. නමුත් ඒ වෙතරම් බරපතල ප්‍රශ්න වී බේරන බවක් පේනවා. සුබ දවස් වශයෙන් බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා ගන්න පුළුවන්. සුබ වර්ණය කොළ පැහැති පහට. සුබ අංකය 2 3 5 7. සුබ මැණික් පච්ච හෝ ගෝමේද පැළඳීමෙන් යහපත් තත්ත්වයක් ඇති වෙනවා. කන්‍යා ලග්න හිමියන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2022 වර්ෂය තුලා ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා දැන් බලමු. තුලා ලග්න හිමියන්ගේ ගෝචර ගමන ග්‍රහ ගෝචර ගමන මෙන්න මේ විදිහටයි තියෙන්නේ. ලග්නාධිපති සිකුරු සම මට්ටමින් රවි මිත්‍රව සමග 3 වෙන්නේද. බුධ සම මට්ටමින් ශනි සුවක්ෂේත්‍රව 4 වෙන්නේද. ගුරු සම මට්ටමින් 5 වෙන්නේද. රාහු උච්චව 8 වෙන්නේද. දුර්වල සඳු සමග කුජ සුවක්ෂේත්‍රව කේතු උච්චව 2 වෙන්නේද. ගෝචන කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ඊතරම් යහපත් නොවුණු ඇති බව මතක තබා ගන්න. ධනය පිළිබඳව කතා කළොත් එහෙම දීපල වලින් ලැබෙන ආදායම් පිළිබඳ කරදර සහ පාඩු සිදු වෙනවාමයි. මුදල් තත්ත්වය පහළ බසිනවාමයි. ආදායම් පක්ෂයේ කොටසක් පහළ බසිනවාමයි. බොහෝ වෙලාවට තමන් කරපු ව්‍යාපාර වලින් අඩු ලාභ ලබනවා. එහෙම නැත්නම් තමන් රුපේන ආදායමෙන් වැඩි කොටසක් ගත්ත ණයක කොටසක් ගෙවන්න වෙනවා. එක්ක පොලී ගෙවන්න වෙනවා. ලාභයේ පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ සම්බන්ධයෙන් කරදර සිත් ඇවුල් ඇති වෙනවා ධනයේ සම්බන්ධයෙන්. රැකියාව ගැන කතා කළොත් එimhe රැකී රක්ෂාව තිබුණු තත්ත්වයට වඩා අඩු වෙනවා. තත්ත්වයෙන් පහත් වෙනවා. එක්ක ඩිමෝට් වෙනවා. එහෙම නැත්නම් තනතුර අඩු වෙනවා. එහෙම නැත්නම් ගෙවපු ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට තද නීති රීති වලට යටත් වෙන්න සිද්ධ වෙනවා. වෙළඳ ව්‍යාපාර වලින් අනිවාර්යෙන් පාඩු සිදු වෙනවා. වෙළඳ ව්‍යාපාර කරගෙන ආවනම් ඒව වහන්න හදනවා. වහලා තමන්ගේ දෙයක් නම් ඒක තවත් කෙනෙක්ට කුලියට දෙන්න හදනවා. එහෙම කුලියට දීලත් ඒ මනුස්සයත් ඒ කඩේ වහනවා. එක්ක ව්‍යාපාරේ වහනවා. පාඩු සිද්ධ වෙනවා. තමන්ට කරගන්න බැරි වෙච්ච පළපුරුද්ද තියෙන ව්‍යාපාරයේ පළපුරුද්දක් නැති කෙනෙක්ට කුලියට දීලා තවත් අමාරු වෙටෙන්න පුළුවන්. ඒ ගැන දෙසරයක් තුන්සරයක් හිතන්න. ඒ වගේම වෙළඳ බඩුවල මිලද වරින් වර වෙනස් වීම නිසා ලබා ගන්න තිබෙන ලාභය නැති වී යනවා. බොහෝ වෙලාවට තමන් හිතන්නේ නැති විදියට බඩු බාහිර දල ගණන් වැඩි වීම නිසා තමන් ලබන ලාභය අඩු නිසා අර්බුදකාරී තත්ත්වයකටපත් වෙනවා. අයවැය බලන්නේ නැහැ. බොහෝ වෙලාවට ගිනුම්ගත දේවල් පිළිබඳ පරීක්ෂා කරන්නේ නැහැ. ඔන්න ව්‍යාපාර කරන අයට අර්බුදයක් ඇති වෙනවා. ඒ වගේම රැකී රක්ෂා උසස් වීම වලට බාධාගෙන දෙනවා. එහෙම නැත්නම් රැකී රක්ෂා වෙනස් වීම වලට ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දෙසරයක් තුන්සරයක් හිතන්න ඕන. රැකියාව සම්බන්ධයෙන් අර්බුද ඇති කරගන්න නැතුව, ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කරගන්න නැතුව යාප්පුවෙන් ඒප්පුවෙන් ගත කළ යුතු වර්ෂයක් බව මතක තබා ගන්න. ගෘහ ජීවිතය ගැන කතා කළොත් එimhe සිතට නිතරම කරදර හා දුක් ඇති කරන කාලයක්. හදිසි අලාභාණි ඇති වෙනවා. විශේෂයෙන් ජල ගැලීම් වලින් කුණාටු වලින් කඩා බිඳ වැටෙන්න පුළුවන් තමන්ගේ දේපල වස්තුව පිළිබඳ පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ සමහර වෙලාවට ඒවා නිතර දකින්න සිදුවෙන කතන්දර වෙන්න පුළුවන්. විශේෂයෙන් gedara dora අබලන් තත්ත්වයට වැටෙන කාලයක්. ඒව ගැන හොයන්නේ නැති කාලයක්. ඒව ගැන හිතෙන්නේ නැති කාලයක් නිසා බොහෝ වෙලාවට පරණ තත්ත්වයට වැටෙනවා. ඒව අලුත් වැඩියා කරන්න ගියාම ලොකු මුදලක් වැය වෙනවා. මව්පියන් සමග අමනාප ඇති වෙන කාලයක්. මව් පාර්ශ්වයේ ඥාතියෙකුට මාරකයක් සිදු වෙන කාලයක්. ඇතැම් විට නිෂ්ඵල දේපල වලට නඩු හබ වලට පැටලෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ගේ වස්තු ධනෙ බේර ගන්න නඩුවක් දාන්න සිදු වෙන කාලයක්. ඒ වගේම කරදර හිතට නිතරම හැඟෙන කාලයක්. මේ කාලේ ස්ථානෝ තනතුරුද මාරු කර ගැනීමට තරම් සුදුසු කාලයක් නෙවෙයි. එහෙම කරන්න කියලා අවාසිසාගත දේවල් සිද්ධ වෙනවා. කබලෙන් ලිපට වැටුණායි කියලා හිතෙනවා. සිදුවන කරදර කම්කටොළු වලට හේතුව යුක්තිය අයුක්තිය ගැනත් හරියට විසඳ ගන්න බැරි වෙනවා. සමහර වෙලාවට එන කරදර වලට මොකද්ද යුක්තිය මොකද්ද අයුක්තිය හරියේ මොකද්ද වැරදියේ මොකද්ද කියලාත් හිතන්න කාලයක් හම්බෙන්නේ නැහැ. ඒ තරම් හිත කලබලයටපත් වෙනවා.
වැඩට තිබුණු දක්ෂකම නැති වෙනවා. කම්මැලි වෙනවා. ඒ වගේම පහසුවෙන් බේරුම් කරගන්න තිබෙන දේවල් අවුල් විවුල් වෙනවා. බොහෝ වෙලාවට ලොකු කරදර වලට පැටලිලි වලට පත් වෙනවා. සමහර අයට පහත් මිනිසුන්ගෙන් බලහත්කාරකම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ව්‍යාපාර වලට ගන්නා උත්සාහයන් සමහර කොටස් ව්‍යර්ථ වී යනවා. ඒ වගේම ගමන් බිමන් නිසා ශක්තිය දක්ෂකම් නිසි ලෙස ක්‍රියාවේ යොදවන්න බැරි වෙනවා. ඒ වගේම ප්‍රමාද වෙලා කටයුතු කරන්න ගිහිල්ලා සමහර වෙලාවට ලොකු කාලයක් වැය කරන්න වෙනවා ඒ ප්‍රශ්න විසඳ ගන්න. නියමිත වෙලාවට ඒවට අත දාන්නේ නැහැ. අන්න ලොකු දුර්වලකම. පරණ නැත්තම් මහලු ඥාතීන්ගෙන් වැටිටියන්ගෙන් ලාභ ලැබෙනවා. දුක හිතනවා වැටෙන තත්ත්වෙට. එයා ඔන්න මුදලක් හදලා දෙනවා. එයාගේ රත්තරන් බඩුව උගස් තියලා බේරගන්න කියලා ඔන්න උදව් කරනවා. ඒ වගේම පරණ බඩු පරණ වාහන ලැබෙන්න තියෙනවා. සමහර වෙලාවට තමන්ට බොහෝ වෙලාවට වැඩිහිටි පාර්ශ්වයන්ගෙන් හිත මිත්‍රයන්ගෙන් ඈත් ඉවත් කරලා තිබුණු තමන් පාවිච්චි කරන්නේ නැති දෙයක් අනුකම්පා සාගත විදිහට දෙන්න පුළුවන්. ඒ වගේම බදු කුලිය ගෙවා ගන්න බැරුව බොහෝ වෙලාවට තමන්ගේ සමහර දේවල් අත්හරින්න සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් පාඩු සිද්ධ වෙනවා. කඩා වැටීම් සිද්ධ වෙනවා. ඒ බදු මුදල් ගෙවන්න නැති නිසා තමන් ඉන්න ස්ථානවල ව්‍යාපාරවල බදු ගෙවන්න නැති නිසා ඒවා අත්හරින්න සිද්ධ වෙන බව පෙන්වුම් කරනවා. සොර සතුරන්ගෙන් පාඩු සිද්ධ වෙනවා. කරදර අධික වෙනවා. ඒ වගේම දුක් විපත් වැඩි වෙන කාලයක් ඒවා අනිවාර්යෙන් නියමයි සිද්ධ වෙන්න. ඒ වගේම කෑම බීම පිළිබඳ නුසුදුසු කමින් කරන වැඩ නිසා ඒ වගේ දේවල් වලට පෝෂදායක ආහාර නොලැබීමෙන් තමන් කෑම බීම අමතක කරන නිසා වේලාවට කන්නේ නැති නිසා බොහෝ වෙලාවට අසනීප වලින් පීඩා විඳින බව පෙන්වුම් කරනවා. ඒකට හේතුව වේලාවට කෑමී නොගැනීමේ හේතුවෙන් බොහෝ වෙලාවට ශරීර සෞඛ්‍ය පීඩාවටපත් වෙනවා. හැබැයි ගුරු මහදසා අන්තර්දසා ගත කරන අයට වර්ෂයේ මැද භාගයේ දක්වා කරන වැඩ කටයුතු වල සාර්ථකත්වයක් ලැබෙනවා. දියුණුවට මඟ සැලසෙන අතර බලාපොරොත්තු දේ ලැබෙනවා. ඒ වගේම අන් අයට වඩා තමන්ගේ තත්ත්වය උසස් වෙනවා. මේ වසර මැද භාගයේදී වෙන දේවල් තමන් දැනට කරගෙන යන කටයුතු වල අමුතුවෙන් ආරම්භ කරන්න උත්සාහ කරන කාලයක් අන්න වැඩි දියුණු වෙනවා. ඒක දියුණුවෙන් දියුණුවට පත් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් පැහැදිනවා. අධ්‍යාපනයේ කතා කරොත් එහෙම ඉගෙන ගන්න අයට බොහෝ වෙලාවට පහළ බසින්න සිද්ධ වෙනවා. අත්තරින්න සිද්ධ වෙනවා. වෙනස් කරන්න සිද්ධ වෙනවා. විභාග වලට තරඟ විභාග වලට සුදුසු කාලයක් නොවන බව මතක තබා ගන්න. ඒ වලින් අඩු ප්‍රතිඵල ලබා ගන්නා කාලය. පුළුවන් තරම් ඒ සම්බන්ධයෙන් කල් මරන්න ඕන කාලයක්. මේ කාලය තුල විභාග තරඟ විභාගවලට මුහුණ දුන්නොත් අඩු ප්‍රතිඵල ලැබෙන බව මතක තබා ගන්න. බලාපොරොත්තු නොවන ප්‍රතිඵල ලැබෙන බව මතක තබා ගන්න. සෞඛ්‍ය පිළිබඳව ගත්තොත් එම් ශරීර සනීපය අඩු කරන කාලයක්. ඒ වගේම තමාට හෝ මවට විශේෂයෙන් වාත රෝග ඇති වෙන්න පුළුවන්. එවැනි අසනීප කතන්දර ඇති කරන්න පුළුවන්. අත්පා වලට සෑදෙන ඒ වගේම හිරි වාත අමාරු ස්නායු ආබාධ ඇති කරන කාලයක්. විශේෂයෙන් තමන්ගේ ශරීරයේ ස්නායු ආබාධ පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. ඒ අත්පා වලට බොහෝ වෙලාවට හිරි වාතය පිළිබඳ ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා අවවාද කරනවා. සුබ දවස් වශයෙන් ගත්තොත් අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා. සුබ වර්ණය සුදු, ක්‍රීම්, අයිවරි වර්ණය ගැලපෙනවා. සුබ අංකය 6 බව මතක තබා ගන්න. සුබ මැණික් දියමන්ති, සුදු මැණික්. තුලා ලග්න හිමියන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. 2022 වර්ෂයේ උච්චික රාශි හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා දැන් අපි බලමු. 2022 ජනවාරි මාසයේ පළවෙනිදා වෙනකොට උච්චික රාශි හිමියන්ගේ තත්කාල කේන්දරය ග්‍රහ ගෝචරය මෙන්න මේ විදිහට බලපාන්නේ. ලග්නාධිපති කුජ ස්වක්ෂේත්‍රව ඉන්නේ. කේතු සහ සඳු සමග ලග්නයේද ඒ වගේම රවි මිත්‍රව සිකුරු සම මට්ටමින් දෙවැන්නේද, බුධ සම මට්ටමින්, සනි ස්වක්ෂේත්‍ර තුන්වැන්නේද, ගුරු සම මට්ටමින් හතරවැන්නේද, රාහු උච්චව හත්වැන්නේද, ගෝචර කරමින් ආරම්භන මේ වර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ලබන වර්ෂයක් වෙනවාමයි. ධනය ගැන කතා කළොත් ධන ලාභ ලැබෙනවා. ලාභ බලාපොරොත්තු මුදල් යොදවන ආයෝජකයන්ට මහා පරිමාණ ධන ලාභ ලැබෙනවා. මොනවාරි හිත මිත්‍රෙක් එක්ක යම් ආයෝජන කටයුත්තක් කරන්න හිතුනොත් ඊටම සාර්ථක වෙනවා. කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් මොනවාරි ආයෝජනයක් කළොත් ඒකේ වාසිදායක දේවල් ලැබෙනවා. බය නැතුව මුදල් බැංකුවේ තියාගෙන ඉන්නවට වඩා යම් ආයෝජන කටයුතු වලට යෙදීමෙන් මහා පරිමාණ ධන ලාභ ලබන්න හේතු වාසනා තියෙනවා උච්චික ලග්න හිමියන්ට.
ඒ වගේම රැකිරක්ෂාව පිළිබඳව ගත්තොත් එහෙම රැකිරක්ෂාව වලින් උසස් වීම ලැබෙනවා. සමාජයේ තත්ත්වයේ හීල යනවා. අලුතෙන් තනතුරු ආදිය ලැබෙනවා. රැකියාව වලින් දියුණුව අනිවාර්යෙන් ලැබෙනවා. ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. ලොකු ව්‍යාපාරික හිමියන්ගේ ප්‍රශ්න විසඳෙනවා. ඔන්න ඩොලර් එහෙම අඩු වෙලා තිබුණා නම් ඩොලර් මදි වෙලා තිබුණා නම් කොහෙන් හරි ලැබෙන ක්‍රමයක් පෑදෙනවා. ඒ වගේම තමන්ගේ ව්‍යාපාර කටයුතු අමුතු විදිහට ප්‍රසිද්ධ කරන්න උත්සාහ කරනවා දැන්වීම් වලින්. හැබැයි ඒකේ ලොකු ලාභ ප්‍රයෝජන ලබන බවත් පෙන්වන්න කරනවා. ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාර වෙනවා. රැකියාව පිළිබඳව ගත්තොත් එහෙම උසස් වීම ලැබෙනවා. හැබැයි ඒ උසස් වීම පැරිණි සමුක පරීක්ෂණවල ප්‍රතිඵල ඉක්මන් වෙනවා. එහෙම නැත්නම් තමන් හදිසියේ උසස් වීමකට ලක් වෙනවා. ඒක අධ්‍යක්ෂක මණ්ඩලයෙන් හෝ උසස් නිලධාරීන් විසින් ගන්නා තීරණ නිසා එකපාරටම අතින් ඇදගෙන ගිහිල්ලා අලුත් පුටුවක තියන්න උත්සාහ කරන කාලවකවානුව. ඒ තරම් හොඳ ග්‍රහ පීඨීමක් තියෙනවා. ගෘහ ජීවිතය ගැන කතා කළොත් වර්ෂයේ මැද භාගයේ බොහෝ වෙලාවට කැමැති ආකාරයට බඩු බාර ආදිය රැස් කරගන්න හැකියාව තියෙන කෙනෙක්. ඒ වගේම තමන්ට අවශ්‍ය කරන බඩු බාහිර ආදිය මිලට ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙහි කරුවන් සේවකයන් ආදිය බොහෝ වෙලාවට තමන්ගේ ව්‍යාපාර කටයුතු ලැබෙන කාලයක්. ඒ වගේම පුරුෂයන්ට නම් පියකරු ස්ත්‍රීන් ලැබෙනවා. ඒ වගේම ස්ත්‍රීන්ට පුරුෂයන් ලැබෙනවා. ඒ අය සමග ආශ්‍රය කරන ආදර බන්ධන ඇති කරගන්න හොඳ කාලයක් බව පෙන්눔 කරනවා. අනිවාර්යෙන් පුරුෂයෙකුට ස්ත්‍රියක් ලැබෙනවා නම් පංච කල්යාණ හිමි කෙනෙක් ලැබෙනවාම. කොණ්ඩේ ලස්සනට පීරන, කොණ්ඩේ වැවිලා තියෙන, දිගට වැවිලා තියෙන, මූණ රවුම්, හම සුදු පැහැගත් වෙච්ච, ලස්සන ඇස් දෙකක් තියෙන බිරිඳක් හිමිවෙන්න වාසනාව තියෙනවා. ඒ වගේම කාන්තාවක් නම් එයාට ලස්සන ස්වාම පුරුෂයෙක් හම්බ වෙනවා. හැඩි දැටි උසේ හැටියට මහත තියෙන ලස්සන පෙනුම ඇති කෙනෙක් ලැබෙන බව මතක තබා ගන්න. ඒ වගේම බොහෝ වෙලාවට ඒ අයත් එක්ක පවත්වන සම්බන්ධකම් ඊටම සාර්ථක වෙන බවත් පෙන්눔 කරනවා. දෙපාර්ශ්වයට මේ ලැබීම ඉහළින්ම තියෙනවා. සතුරම් පරාජය කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම தත්ත්වය උසස් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම වෙළඳ ව්‍යාපාරවල නිරත වන අයට මුදල් යොදවා ආරම්භ කරන අලුත් ව්‍යාපාර වලින් හොඳ ලාභ ලැබෙනවා. ලෝහ වර්ග වලට සහ වාහන වලට හෝ ඒවට අවශ්‍ය දේ මිලදී ගැනීමට අධික ලෙස මුදල් වියදම් කිරීමට සිදු වෙනවා මේ උච්චක ලග්න හිමියන්ට. ඒ වගේම හිතේ ධෛර්යය, නිර්භීතකම, උත්සාහවන්තකම ඉහළින්ම තියෙනවා. ඒ කටයුතු කිරීම නිසා හැකියාව වැඩි වෙලා තමන්ගේ ජීවිතේ දියුණු වෙනවා. නමුත් සමහර අවස්ථාවල හිතුවක්කාරී අදහස්, දබරකාරී අදහස් මතුවෙනවා. ඒ වගේම ඒ තුලින් පාඩු සිද්ධ වෙනවා. ශරීර උෂ්ණත්වය අධික වෙනවා. උෂ්ණ අධික රෝග ඇති වෙනවා. ඒකට හේතුව බොහෝ වෙලාවට අතේ මුදල් අදල් ගැවසෙන නිසා මහා අමුතු જાති කෑම කන්න යනවා. දිව රස කරන්න යනවා. දිව සතුරු කරන්න යනවා. උෂ්ණ අධික රෝග ඇති වෙලා පිපිලි වගේ දේවල් මතුවෙන්න පුළුවන්. ඒ වගේම සෙනසුරු මහා දසා, අන්තර දසා ගත කරන අයට වර්ෂයේ මැද භාගයේ දක්වා සහෝදර සහෝදරියන්, අසල්වැසින් ආදීකින් ආධාර උපකාර අනිවාර්යෙන් ලැබෙනවාමයි. ඒ වගේම උසස් අය සමග ආශ්‍රය ඇති වෙන කාලවක වනවා. ඔවුන්ගෙන් ලාභ උපකාර ලැබෙනවා. ප්‍රීතිමත් උත්සව, ප්‍රිය සංഭാෂණ වලට ආරාධනා ලැබෙන කාලවක වනවා. ඒ වගේම ගවයින් ආදී තිරිසන් සතුන්ගෙන් ලැබෙන ආදායම ඉහළයි. ඒ වගේම ඒ වෙනි සතුන් තමන් ළඟට ගෙනත් දෙන අවස්ථා පෙන්눔 කරනවා. ගෙවල් ඉඩම් කුඹුරු ලාභ ලැබෙන කාලයක්. සමහර විට පරම්පරාවෙන් වැඩිහිටියන්ගෙන් තමාට දේපල පවා ලැබෙන්න හේතු සිදු වෙන කාලයක් වකවානුව. දරු ලාභද ලැබෙන කාලයක් වකවානුව. ඒ වගේම බොහෝ වෙලාවට තමන් කලක් දරුවෝ නැතුව හිටියා නම් දරු සම්පත් හිටපු ගමන් ආරංචි ලැබෙනවා. සුබ ආරංචි තමන්ගේ වැඩිහිටියන්ට දෙන්න පුළුවන් කාලයක්. කලින් හමු නොවූ හිතවත් ඥාතින් සමග ආශ්‍රයට වැඩිපුර ලැබෙන කාලයක්. ඒ වගේම අලුත් හිතුමිතුරන් ඇති වෙන කාලවක වනවා. අධ්‍යාපනය ගැන කතා කරොත් එimhe විභාග වලින් අනිවාර්යෙන් ජය ලැබෙනවා. විදේශ අධ්‍යාපනය සඳහා යොමු වීමට බලාපොරොත්තු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ සඳහා යහපත් අවස්ථාවක් උදා වෙනවා. ඒ බොහෝ විට වර්ෂයේ මැද භාගයෙන් පසු තමයි සිදු වෙන්නේ. ඒ වගේම Tamanට මුදල් හදල් ඒ සම්බන්ධයෙන් හිමි වෙනවා. ශිෂ්‍යාධාර ලැබෙනවා. සුදුසු කාලයක්. සෞඛ්‍ය පිළිබඳව කතා කරොත් එimhe ශාරීරික නිරෝගී කරනවා. පෙර තිබූ අසනීප ආදී ක්‍රමයෙන් සුව අතර හැරෙනවා. නමුත් ස්නායු ආබාධ, එහෙම නැත්නම් පාදවල ආබාධ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලේ සම්බන්ධ රෝග වලට බාධා ඇති වෙන්න පුළුවන්. ලේ අඩු කැමේ රෝග ඇති වෙන්න පුළුවන්. ලේ ධාතුවේ සම්බරතාවය පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
ඒ වගේම සුබ දවස් ගත්තොත් එimhe ඉරිදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සුබ වර්ණය රතු සුබ අංකය 1 2 4 5 7 සුබ මැණික් රතු කොරල් උච්චික ලග්නෙමියන්ට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්න හිමියන්ට 2022 වර්ෂයේ කොහොමද බලපාන්නේ කියලා අපි බලමු. 2022 ජනවාරි මාසයේ 1 වෙනිදා වෙනකොට ධනු ලග්න හිමියන්ට තත්කාල කේන්දරයේ එහෙම නැත්නම් ග්‍රහ ගෝචරය මෙන්න මේ විදිහටයි පීඩලා තියෙන්නේ. ලග්නාධිපති ගුරු සම මට්ටමින් 3 වෙන්නේද, රවි මිත්‍රව සිකුරු සම මට්ටමින් ලග්නේද, බුධ සම මට්ටමින් සනි ස්වක්ෂේත්‍රව දෙවැන්නේද, රාහු උච්චව 6 වෙන්නේද, නීච සඳු කුජ ස්වක්ෂේත්‍රව කේතු සමග 12 වෙන්නේද, හැබැයි කේතු ඉන්නේ උච්චව. එවැනි තත්ත්වයක් තුළ ගෝචර කරමින් සිටියේදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවුණු ඇති බව මතක තබා ගන්න. ධනය පිළිබඳව කතා කළොත් ධන හානි සිද්ධ වෙනවා. අධික වියදම් ඇති කරනවා. එසේම නිෂ්ඵල දෙයට මුදල් හා ධනය වැය කරන්න සිදු වෙනවා. වර්ෂයේ මැද භාගයේ වෙනකොට මිල මුදල් අතින් තද හවිරකම් ඇති වෙන කාලයක්, අමාරුකම් ඇති වෙන කාලයක්. ඒ වගේම මුදල් රඳන්නේ නැති කාලයක්. මොනවාරි හේතු කාරණා එදිනවා මුදල් නැති වෙන්න. කාගේ හරි අසනීපයක්, කාගේ හරි කරදරයක්, කාගේ හරි නීතිමය ගැටලුවක්, එහෙම නැත්නම් තමන්ගේ ඥාතියෙක්ගේ උත්සව කටයුත්තක් සඳහා ණයක් ඉල්ලගෙන එනවා. ඒවා දෙන්න වෙනවා. හැබැයි බොහෝ වෙලාවට තමන්ගේ ධනෙ හීන වෙන කාලවක වනවා. රැකී ආරක්ෂා පිළිබඳව කතා කළොත් එimhe රැකී ආරක්ෂා හානිය අනිවාර්යෙන් ඇති වෙනවා. ඒ වගේම අකමැති පුද්ගලයන් සමග රැකියා ස්ථානවල කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම සේවය පිළිබඳ තමන් කරන රැකියාව පිළිබඳ අඩුපාඩුකම් අනිත් අය කියන කාලයක්. ඒ සම්බන්ධයෙන් ගැරහුම් වලට ලක් වෙන කාලවක වනවා. සමහර වෙලාවට රක්ෂාවෙන් අස්සලා එනවා. එහෙම නැත්නම් විශ්‍රාම ගන්න වයස ගෙනෙන්න ඔන්න ඉක්මනට විශ්‍රාම ලිපිය දීලා අයින් වෙලා එන්න උත්සාහ කරන කාලවක වනවා. දැඩි තීන්දුව ගන්න යන්න එපා. කල් මරන්න. එහෙම වුණොත් එහෙම වෙස්වලාගත් ආශිර්වාදයක් පිටිපස්සෙන් එන්න අවස්ථාව තියෙනවා. මොකද ග්‍රහයෝ කීප දිනක ඇසිරෙන විදියට රැකියාවේ වෙනස්කම් හොඳ විදිහට වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවක් පෙන්වුම් කරනවා. ගෘහ ජීවිතය ගැන කතා කළොත් හදිසි අනතුරු විපත්ති ඇති වෙන්න පුළුවන්. සැප පහසුව නැති කරන කාලයක්. ණය තුරස් වැඩි වෙන කාලයක් වනවා. බොහෝ වෙලාවට තමන් කරන වැඩ පිළිබඳව තීන්දුව ගැනීමට හැකියාවක් නොමැති කාලයක්. නෑදෑයන්ගෙන් දුක් කරදර මතුවෙන කාලයක්. හැබැයි ගොවිතැන් කටයුතු වල නිරත වන අයට ආදායම අඩු වෙන කාලයක්. දේපල පිළිබඳ ප්‍රශ්න මතුවෙන කාලයක් වනවා. සමහර වෙලාවට නඩු හබ වලට පවා පැටලෙන්න සිද්ධ වෙනවා. වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයකට මැදිහත් වෙලා බොහෝ වෙලාවට සමාදාන කරන්න ගිහලා තමන් ඒකට පැටලලා නඩුවක් දාගන්න කාලවක වනවා. ඒ වගේම රැවටීම් වලට වංචා වලට අසු වෙනවා. රට යන්න කියලා සල්ලි එහෙම දෙන්න එපා. දුන්නොත් එහෙම එවැනි දේවල් වලට ලක් වෙන කාලවක වනවා. බොහෝ වෙලාවට වාහනයක් මිලදී ගන්න ගිහලා සමහර විට කැඩිච්ච වාහනයක් ඇඟේ ගහනවා. අන්න ඒ වලින් බ්‍රේවසන් ඉන්නවනේ. ඒ වගේම ළඟින්ම ආශ්‍රය කරන තමන්ගෙන් උපකාර ගත්ත අය බොහෝ වෙලාවට ඈත් වෙලා යනවා. අන්න ඒ වෙනකොට හිතට කරදරයක් දුකක් ඇති වෙනවා. gedara පදිංචිය පිළිබඳ කරදර ඇති වෙනවා. ඒ වගේම තමන්ට අයිති යම් ද්‍රව්‍ය වර්ග විනාශ වෙනවා. මේ කාලයේ විවාහ ගිවිසුම් මාද සම්බන්ධන වලට අසුබ කාලයක්. යෝජනා එහෙම ආවනම් ඒවා තියාගන්න බොහොම අමාරුයි. කැඩෙන්න බිඳෙන්න පුළුවන්. තමන්ගේ අඩුපාඩුවක් දැකලා ඒවා දාලා යන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ වෙලාවට තමන්ට යෝජනාවක් කරගෙන තිබිච්ච විවාහ යෝජනාවක් තිබුණා නම් ඒකට දෙකට වෙන්න විනාශ වෙන්න හේතු වෙන කරුණු කාරණා යෙදෙන කාලයක්. දියුණුවට බාධා සිදු වෙන කාලයක්. නමුත් තමන්ට නිවසක් ඉදිකිරීමට අවස්ථාවක් සැලසෙන කාලයක්. බොහෝ වෙලාවට ප්‍රමාණයෙන් විශාල ලොකු නිවසක් තන්න කාලයක්. භාර්යාවෝ ස්වාමිපුරුෂයා සමග අමනාපකම් අසමගිකම් ඇති කර ගන්නා කාලයක්. කරපු නැති වැරදි වලට දඬුවම් ලැබෙන කාලයක්. සතුරන් ඊර්ෂ්‍යා කරන කාලයක්. ඒ වගේම සිතට බයක් සැකයක් ඇති වෙන කාලයක්. කරදරකාරී කාලයක් වුණත් වියදම් අධික වූ නිෂ්ඵල ඒ වලින් සීමාවක් නැතුව බොහෝ වෙලාවට ඒවට දායක වෙන කාලවක වනවා. ගමන් නිතර යෙදෙන කාලවක වනවා. බොහෝ වෙලාවට අනුන්ගෙන් යැපීමට සිදුවෙන කාලවක වනවා. අතපාන්න සිදුවෙන කාලවක වනවා. කම්මැලි සයිද කාල සීමාවක් වෙන කාලවක වනවා. කම්මැලි කමෙන් ජීවිතය ගත කරන්න කියලා පාඩු සිදුවෙන කාලවක වනවා. උනන්දුව නැති වෙන කාලවක වනවා. කරගෙන කටයුතු වලට බොහෝසේ බාධා සිද්ධ වෙන බව මතක තබා ගන්න. පවුලේ අවුල් වියුල් අසමගිකම් ඇති කරගන්නා කාලයක්.
පවුලේ හිතවතෙකු හෝ ඥාතියෙකුගේ මරණයක් අනිවාර්යෙන් සිදුවීමට නියමිතයි. ඒ වගේම Tamanට තදබල නින්දාවක් අපහාසයක් විඳින්න සිදු වෙනවාමයි. ඒ වගේම ගින්දරෙන් ප්‍රශ්න ඇති වෙනවා. Tamanගේ වස්තු දනුව පිච්චෙන්න පුළුවන්. බොහෝ වෙලාවට ඒකින් අලාභානි සිද්ධ වෙලා වන්දිත් නැතුව දුකෙන් සිද්ධ වෙන කාලවක වනවා. අනිවාර්යෙන් ගින්නෙන් පාඩුවක් සිදු වෙනවාමයි මොන හරි දෙයකට. නරක වැඩවලට ඉබේටම හිත දුවන කාලයක්. අනුන්ගෙන් පලිගන්න සිදු කරන කාලයක්. ඒ වගේම තමාගේ සිත দমনය කරගන්න හැකියාවක් නැති කාලයක්. බොහෝ වෙලාවට සිතට කරදරම ඇති වෙන කාලවක වන බව මතක තබා ගන්න. පින්දහම් කරන්න, විශ්වයේ සමග විශ්ව නීතියට අනුව කටයුතු කරන්න, පෙර පින් කුසල් මතු කරගන්න උත්සාහ කරන්න. ළඟම ඉන්න ප්‍රබල ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් ළඟට ගිහිල්ලා කේන්ද්‍රය පරීක්ෂා කරලා බලගත් යන්ත්‍රයක් පලඳලා මේ தত্ত্বය යටපත් කරගන්න උත්සාහ කරන්න. එතකොට යහපත් කාලයකට පරිවර්තනය කරගන්න පුළුවන්. අධ්‍යාපනය ගැන කතා කළොත් අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති කරනවා. තරඟ විභාග වලින් පරාජය වෙනවා. ඒ වගේම කලින් කරගෙන ආපු විෂය මාලාවන් වෙනස් කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඒ විෂය මාලාවන් ඊටු ටික හරි ගස්ස ගන්න පන්ති දෙක තුනකට ගුරුවරු 4-5 දෙනෙක්ට හොයාගෙන යන්න සිද්ධ වෙනවා. හැබැයි ඒවා සාර්ථක වෙනවා. සෞඛ්‍ය පිළිබඳව කතා කළොත් එහෙම ශරීර සනීපේ නැති කරනවා. ශරීර ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලේ වැඩි කැමේ රෝග ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රක්ත වාතය පිළිබඳ පිත පිළිබඳ ප්‍රශ්න ඇති වෙන කාලවක වුණොම මතක තියාගන්න. සුළු වශයෙන් හෝ තුවාලයක් හෝ ආබාධයක් ඇති වුවොත් ඒ පිළිබඳව විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. ඒක නැත්නම් අසාධ්‍ය තත්ත්වයකට පරිවර්තන වෙලා කරදරයකටපත් වෙන්න පුළුවන්. සුබ දවස් වශයෙන් ගත්තොත් ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා බව මතක තබා ගන්න. සුබ වර්ණය කහ වර්ණය. සුබ අංකය 3, 5, 6, 8. සුබ මැණික්, පුෂ්ප රාග මැණික්. ධනු ලග්න හිමියන්ට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මකර ලග්න හිමියන්ට 2022 වර්ෂයේ කොහොමද බලපාන්නේ කියලා බලමු. මකර ලග්න හිමියන්ගේ 2022 වර්ෂයේ ග්‍රහ පීඨින් මෙන්න මේ විදිහටයි තියෙන්නේ. තත්කාල කේන්දරයේ 2022 ජනවාරි මාසේ 1 වෙනිදා වෙනකොට මෙන්න මේ විදිහට පිහිටලා තියෙනවා. ලග්නාධිපති ශනි ස්වක්ෂේත්‍ර සම බුධ සමග ලග්නයේ ඉන්න අතරතුරේදී සම මට්ටමින් ඉන්න ගුරු දෙවැන්නේද, උච්චව ඉන්න රාහු පස්වැන්නේද, ස්වක්ෂේත්‍රව ඉන්න කුජ, උච්චව ඉන්න කේතු, නීච සඳු සමග 11 වැන්නේද, මිත්‍ර රවිසා සම මට්ටමින් ඉන්න සිකුරු 12 වැන්නේද, ගෝචර ක්‍රමීන් සිටියේදී ආරම්භ වන මේ වර්ෂය ඔබට ඊතරම් යහපත් නොවුණු ඇති වර්ෂයක් බව මතක තබා ගන්න. ධනය ගැන කතා කළොත් එහෙම මුදල් හිඟකම් ඇති වෙන කාලයක්. ස්ථිරව තිබූ ධනය නොසිතූ ලෙස වියදම් වෙන කාලයක්. ණය වීමට පවා ඉඩ ඇති වෙන කාලයක්. ධන හානියක් ඇති වෙන කාලයක්. මේ ධන හානිය කොහොමද කිව්වොත් බොහෝ වෙලාවට තමන්ගේ ස්ථාවර ධනය පවා හීන වෙන කාලයක් බව මතක තබා ගන්න. නැත්තම් දීපල පවා උගසර තියන්න, එහෙම නැත්නම් විකිණීමට ලක් වෙන කාලයක්. බොහෝ වෙලාවට මේ ධනය සම්බන්ධයෙන් අර්බුද තියෙන නිසා මකර ලග්න හිමියන් හොඳ උපදෙස් ඇතුව කටයුතු කළ යුතු කාලයක්. රැකිරක්ෂා පිළිබඳව ගත්තොත් එහෙම කරගෙන යන රැකිරක්ෂා ඊටා උත්සාහවන්තව කරගෙන ගියොත් තරමක සැනසෙලිදායක තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම රක්ෂාවෙන් තරමක් හොඳ වුණත් වීදම් පක්ෂයේ අනිවාර්යෙන් අධික වෙන බව මතක තබා ගන්න. නමුත් රැකිරක්ෂා සඳහා සතුරු පීඩා ඇති වෙනවාමයි. යටි කූට සාගත දේවල් ඇති වෙනවාමයි. එහෙම නැත්නම් බොහෝ වෙලාවට තමන්ගේ ළඟම ඉන්න හිතවත් අය තමන්ගේ විස්තර පෙත්සම් වශයෙන් ඉදිරිපත් කරලා නිර්දානින්ව අපහසුතාවයට ලක් කරන කාලයක්. ඒ නිසා තමන් කරන කී දේවල් අනිත් අයට රඟපාලා පෙන්වන්න යන සුදුසු කාලයක් නොවේ. ගෘහ ජීවිතය ගැන කතා කළොත් එහෙම ඉඩම් වූ වටිනා බඩුව ආදිය උකසර තබන්න අනිවාර්යෙන් සිදු වෙනවා. හැබැයි ඒවා එහෙම කරන්න කියන අනිත් අයගේ උපදෙස් ලැබෙනවා. ඒවා අතහැර දානවා. තමාගේ ගේ දොර ගම වාසය අතහැර දමන්න සිදු වෙන කාලයක්. ඒ මොකද මානසික අසහනය ඇති වෙනවා. ඒ වගේම ස්ථීර ගොඩනැගිලි වැඩ කරගෙන යන අයට ඒ පිළිබඳව පැටලිලා පාඩු ඇති වෙනවා. බල කිරීමකට යටත් වීමකට සිද්ධ වෙනවා. ඒ වගේම ඒවින් ඉවත් වෙලා යන්න සිද්ධ වෙනවා. ඒගොල්ලෝ කීප සැරයක් නීතිමය කටයුතු සිද්ධ කරනවා. බොහෝ වෙලාවට ඒවා අතහැර යන්න හදන කාලවක වනවා. ඒ වගේම තම කටයුතු වැඩපිළිවෙල ක්‍රමානුකූලව කරගෙන යාමට ඊට ප්‍රස්ථාන නොලැබෙන කාලවක වනවා. දීපල පිළිබඳ කරදර මතුවෙන කාලයක්. තමා කාලයක් සිට ආශ්‍රය කළ හිතවත් ඥාති මිත්‍ර පිරිසෙන් ඈත්ව අප්‍රසිද්ධව වාසය කරන්න සිදුවෙන කාලයක්. කරගෙන නම්බුකාර කටයුතු අතර දමා පහත් සුළු සේවක වැඩට බැසීමට සිද්ධ වෙනවා. ඔන්න තමන්
බොහෝ වෙලාවට තමන්ගේ தત્ත්වය හීන කරගන්නා කාලයක්. හැංගිලා ඉන්න කාලයක්. සතුරන් වෛරක්කාරයන් ඇති වෙන කාලයක්. බර වැඩ කටයුතු වලට බසින්න සිදු වෙනවා. කර ගහන්න සිදු වෙනවා. ජීවිතේ ගැට ගහ ගන්න මහන්සි වෙන කාලයක්. බොහෝ වෙලාවට මේ කාල සීමාව තුළ මවටෝ පියාට විපත්තිදායක දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අයගේ කේන්දර පරීක්ෂා කළා ඒ අයට කළ යුතු දේවල් කළ යුතු කාලයක් බව මතක තබා ගන්න. තද ලෙස මානසික පීඩා තත්ත්වයන් අට ගන්න පුළුවන්. හදිසි දුක් කනගාටු ගැන නිතරම බලාපොරොත්තු වෙන සිටින් වෙන කාලයක්. ඒ වගේම ගමන් බිමන් යන අතර මගදී බොහෝසේ කරදර පීඩාවන් වලට අතරමං වීම වලට මූණ පාන්න සිදුවෙන කාලවකවානුවක්. ඒ වගේම පරිස්සමෙන් සහ සූදානමින් කාලය ගත කළ යුතු බව මතක තබා ගන්න. මුරණ්ඩු අදහස් පහළ වෙන කාලවකවානුවක්. අලුත් වගකීම් බාර ගැනීමට සිදුවෙන කාලවකවානුවක්. ඉවසීමේ ශක්තිය අඩු වෙන කාලවකවානුවක්. තමන් භාර්යාවටද එහෙම නැත්නම් භාර්යාවක් නම් තමන්ගේ ස්වාම පුරුෂයාට තදබල අපල ඇති කරන කාලයක්. අඹු සැඹි දෙදෙනා අතර නිතර අසමගිය වාද ભેද සමහර විට දෙදෙනා අතර වෙන්වීම යාමට පවා ඉඩ ඇති වෙන කාලවකවානුවක්. ඒ නිසා මේ කාලය තුල බොහෝ සෙයින් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ශරීරය ඊතා වෙහෙසකර තත්ත්වයක් ඇති කරයි. සමහරවිට ශරීරයට පීඩා ගෙනදෙන කතන්දර ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මානසික පීඩා ඇති වෙන්න පුළුවන්. එවැනි දේවල් බහුල වෙන්න පුළුවන්. ඒ වගේම නිකුරුණේ කාලය ගත වී යන කාලයක්. එහෙම නැත්නම් වාහන ලාභයක්ද ලැබීමට ඉඩ තියෙන කාලයක්. එහෙත් එයින් සිතේ සැනසීම ඇති කරයි. ඒකට හේතුව ලැබෙන වාහනේත් අඩුපාඩු සහිත වාහනයක්. බාස්ලා හොයාගෙන යන්න වෙන කාලයක්. එහෙම නැත්නම් තමන්ගේ ගරාජ් එකේ වැඩිපුර කාලයක් ගත කරන්න සිදු වෙන කාලයක්. කොහොම වුණත් වර්ෂයේ මැද භාගයේ දක්වා තරමක් දියුණුවක් ඇති කරයි. ඒ වගේම හිතවතුන් හිතවතියන් සමග ප්‍රිය මනාප ලෙස කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම විවාහ වූ අයට නම් තම බිරිඳට හෝ ස්වාමියාට ලාභ ලැබෙන සැප ලැබෙන කාලයක් වෙනවා. සුදුසු වයස නම් විවාහ හෝ කම් සැප ලැබෙන ස්ත්‍රී සැප ලැබෙන පුරුෂ ලැබෙන සැප ලැබෙන කාලවකවානුවක් වෙනවා. අධ්‍යාපනය ගැන කතා කළොත් එimhe අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට මේ කාලය තුලදී ඉගෙනීමේ කටයුතු බොහෝ වෙලාවට පහත බසින්න පුළුවන්. ඒ වගේම විවිධ හේතු නිසා අධ්‍යාපන කටයුතු කඩා වැටෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල පහත වැටීම අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ හේතු කාරණා ලෙඩ දුක් පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න කතා කළොත් එහෙම ශරීර සෞඛ්‍යය යහපත් වෙන්නේ නැති කාලයක්. අසනීපයේ තිබුණා නම් එය වැඩි වෙන කාලයක්. ශරීරයේ බර අඩුවීමේ පිළිබඳ ප්‍රශ්න වලට බලපානවා. ඒ තුලින් හෘදයාබාධ වාත ආබාධ ඇති වෙන්න ඉඩ තිබෙනවා. සුබ දවස් ගැන කතා කළොත් අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සුබයි. සුබ වර්ණය නිල් වර්ණය. සුබ අංකය 6, 8, 9. සුබ මැණික් නිල් මැණික්. මකර ලග්න හිමියන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. 2022 වර්ෂය කුම්භ ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා දැන් බලමු. 2022 ජනවාරි මාසයේ පළවෙනිදා වෙනකොට කුම්භ ලග්න හිමියන්ට තත්කාල කේන්දරය නැත්නම් ග්‍රහ ගෝචර ගමන මෙන්න මේ විදිහටයි බලපාන්නේ. ලග්නාධිපති සනි ස්වක්ෂේත්‍ර සම බුද සමග 12 වෙන්නේ ඉන්නවා. සම මට්ටමින් ඉන්න ගුරු ලග්නයේ ඉන්න අතරතුරේදී රාහු උච්චව 4 වෙන්නේ ඉන්නවා. ස්වක්ෂේත්‍ර කුජ උච්ච කේතු සමග සඳු නීචව 10 වෙන්නේ ඉන්නවා. මිත්‍ර රවි සම මට්ටමින් ඉන්න සිකුරු 11 වෙන්නේ ගෝචර කරමින් සිටියේදී ආරම්භන මෙම වර්ෂය ඔබට මිශ්‍ර ඵල ගෙන දෙනු ලබන වර්ෂයක් වෙනවා. හොඳයි නරකයි දෙකම සිද්ධ ඇති වෙනවා. සම මට්ටමේ වර්ෂයක් බව මතක තබා ගන්න. ධනය මිල මුදල් ලාභ ලැබෙනවා. ධන ලාභ ලැබෙනවා. තැන්පත් ධනය වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව සැලසෙනවාමයි. වෙළෙහඳාම් වලින් ලාභ ලැබෙනවාමයි. ධනය උතුරනවා. ඒ වගේම රැකිරක්ෂා පිළිබඳව කතා කරොත් මේ කාලේදී රැකිරක්ෂා තනතුරු ආදී පිළිබඳ තත්ත්වෙන් උසස් වීමක් පිළිබඳ වෑයම් නොකළ යුතුයි. උත්සාහ නොකළ යුතුයි. එවැනි දේවල් වලින් උත්සාහ කරන්න ගිහිල්ලා Tamanට තියෙන දේත් නැති වෙන්න පුළුවන්. ඒක තරම් සුබ කාලයක් නෙවෙයි. බොහෝ වෙලාවට තියෙන තත්ත්ව රැකගෙන ඉන්න උත්සාහ කිරීම තම සුසු බවයි කියවෙන්නේ. ස්ථාන මාරු වීමකට බොහෝ සෙයින් ඉඩ ලැබෙනවා. හැබැයි ඒ ස්ථාන මාරු වීම සුබ විදිහට සිද්ධ වෙන්නේ. හොඳ විදිහට සිද්ධ වෙන්නේ. එක්ක තමන්ගේ ගෙවල් ළඟට ලැබෙන්නේ. එහෙම නැත්නම් තමන්ට පහසු තැනකට ලැබෙන්නේ. ඒ නිසා ඒකට බැහැ කියන්න එපා කියන්න යන්න එපා. හොඳ අවස්ථාවක් ඒකට. ගෘහ ජීවිතය ගැන කතා කළොත් උසස් අය සමග
ආරවුල්ලෝ උසස් අය සමග ප්‍රශ්න අප්‍රසන්න දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතා පරිස්සමෙන් නුවණින් යුතුව කටයුතු කළ යුතු කාලයක්. ඒ වගේම උසස් අයගේ ආශ්‍රයෙන් හැකිතාක් දුරට ඈත්ව වාසය කරන්න සිද්ධ වීම ඉතාම හොඳයි කියලා මම කියන්නේ. ඒක යහපත්. නැත්නම් එක වචනයක් මිස් වෙලා බොහෝ වෙලාවට මෝඩයා කියන වචනේ අහන්න සිද්ධ වෙනවා. කට පියාගෙන ඉන්නේ ඈත් ආශ්‍රය කරනකොට. මේ කාලේ බොහෝ වෙලාවට නරක වීමට හේතු සිද්ධ වෙනවා. ඒ වගේම නිന്ദා අපවාද පරාජය ඇති වෙන්න පුළුවන්. සිතේ තිබුණු ප්‍රීතිය සමාදානය නැති වෙන්න පුළුවන්. සිත් ඇවුලෙන් යුක්තව කාලය ගත කරන්න සිද්ධ වෙන කාලයක් බව මතක තබා ගන්න. විවිධ ක්‍රම වලින් එක පිට එක කරදර වැඩි වෙන්න පුළුවන්. සතුරන් සහ ඊර්ෂ්‍යාකාරයෙන් ඇති වෙන කාලවක වුණා. මොකද්ද? ඒකට හේතුව අනුන්ගේ ඕපදුප යන්න යනවා. අනුන්ගේ ප්‍රශ්න වලට අත් දාන්න යනවා. ඒ වගේම සතුරන්ගෙන් වැඩි දිනෙක තමන්ගේ උදව්පකාර ගත්ත අය වෙන්න පුළුවන්. ඒ වගේම තමාගේ தත්ත්වය පහළ දැමීමට සහ නම නරක කිරීමට නිතරම වුන් උත්සාහ කරන බව මතක තබා ගන්න. සහෝදර සහෝදරියන්ගෙන් සහ මස්සිනාවරුන්ගෙන් බොහෝ වෙලාවට සිත් ඇවුල් ඇති වෙන්න පුළුවන්. ගොවිතැන් කටයුතු වල නිරත වන අයට එයට අවශ්‍ය උපකරණ සහ මෙවලම් ආදී නැතිකම නිසා ඒවායේ ආදායම අඩුවීමක් පෙන්눔 කරනවා. ඒ වගේම සමාජ සේවා වැඩවල නිරත වෙන අයට ඒ අවස්ථාව අනිවාර්යෙන් හිමි වෙනවා. පවුලේ කෙනෙකුට විපත්තිදායක කරදර ඇති වෙනවා. ළඟම කෙනෙක් වෙන්න පුළුවන්. වර්ෂයේ මැද භාගයෙන් පසු පෙර තිබූ තත්ත්වයේ තරමක් වෙනස් අතකට හැරෙන බව මතක තබා ගන්න. ඥාති මිත්‍රාදීන්ගෙන් Tamanට උදව්පකාර ලැබෙනවා. හිතවතුන් හිතවිතියන් සමග ප්‍රිය සංഭാෂණ පැවැත්වන්න ඒ වගේ උත්සව වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ප්‍රිය සමාගම් ඇති කරගන්න හැකියාව ලැබෙනවා. ධාර්මික කටයුතු වලට නිරත වීමට අවස්ථාව සැලසෙනවා. වන්දනා ගමන් ආදී යාමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සුද්ධ අදහස් හොඳ අදහස් ගලා යන කාලයක්. ඒ නිසා තමන් අතහැර ගියායි ලංක වෙන කාලයක් බව පෙන්වන්න කරනවා. දැන් මිනිහා හොඳයි කියලා ලං වෙනවා. අන්නේ අවස්ථාව හොඳ අවස්ථාවක්. අධ්‍යාපනය ගැන කතා කළොත් එහෙම ඉගෙනීම අනිවාර්යෙන් පහළ බසිනවාමයි. ඒ වගේම ධාරණ ශක්තිය අඩු වෙනවා. විභාග වලින් ප්‍රතිඵල අඩු වෙනවා. කරගෙන ආපු ඉගෙනීම් කටයුතු වෙනත් අතකට යොමු කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ඉගෙනීමට බැඳෙන්න හෝ සිතේ තිබූ දේ නැති කරගන්නා කාලවකෝන බව පෙන්눔 කරනවා. සෞඛ්‍ය පිළිබඳව කතා කළොත් වර්ෂයේ මැද භාගය දක්වා සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙලා තියෙනවා. හැබැයි අවුරුද්දේ මැද භාගයෙන් පස්සේ ක්‍රමෙන් රෝග සුව අතරපත් වෙනවා. දියවැඩියා රෝග ආදී නිින්දක්ගත රෝග වලින් පෙළෙන අයට තරමක සුවයක් ලැබෙන කාලවක වනවා. ශාරීරික සෞඛ්‍ය බොහෝ වෙලාවට යහපත් විදිහට පරිවර්තනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙන කාලයක්. ඒකට අවශ්‍ය පහසුකම් සැලසෙන කාලවක වනවා. හැබැයි ස්නායු අසනීප වලින් පෙළෙන අයට තරම් යහපත් නොවන කාලයක්. ලේ සම්බන්ධ රෝග සෑදෙනවා. ලේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්න ඇති වෙනවා. සුබ දවස් පිළිබඳව ගත්තොත් එම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සුබ දවස්. සුබ වර්ණය රතු නිල. සුබ අංකය 3, 8, 9. සුබ මැණික් කාක නිල. කුම්භ ලග්න හිමියන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මීන ලග්න හිමියන්ට 2022 වර්ෂයේ කොහොමද බලපාන්නේ කියලා බලමු. 2022 ජනවාරි 1 වෙනිදා වෙනකොට මීන ලග්න හිමියන්ගේ තත්කාල කේන්ද්‍රය නැත්නම් ග්‍රහ ගෝචරය මෙන්න මේ විදිහටයි පවතින්නේ. ලග්නාධිපති ගුරු සම මට්ටමින් 12 වෙන්නේද, උච්ච රාහු 3 වෙන්නේද, සුවක්ෂේෂ කුජ, උච්ච කේතු, සඳු නීච සඳු සමග 9 වෙන්නේද, මිත්‍ර රවි සම මට්ටමින් ඉන්නේ සිකුරු සමග 10 වෙන්නේද, සම මට්ටමින් ඉන්නේ බුධ සුවක්ෂේෂ සනි සමග 11 වෙන්නේද, ගෝචර කරමින් සිටියේදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්‍ර ඵල ගෙන දෙන ලබන වර්ෂයක්, සම වර්ෂයක් බව, සමඵල වර්ෂයක් බව මතක තබා ගන්න. ධනය ගැන කතා කළොත් වියදම් අධික වීමක්, මුදල් හානියක් නිතරම ඇති වෙනවා. ඒ වගේම ආරක්ෂක ධනය අඩු වෙනවා. තැන්පත් ධනය නැති වෙනවා. දුප්පත් වීමට පවා සිද්ධ වෙන කාලවක වනවා. තම ධනය අනුන් විසින් පැහැර ගන්නවාමයි. ඒ නිසා මතක තබා ගන්න වටිනා කියන හැම වස්තුවක්ම ආරක්ෂා කරගන්න ඕන කාලවක වනවා. එහෙම නැත්නම් කාගරි අයට උදව්වක් කරන්න කියලා තමන්ගේ දීපල මාස 2කට 3කට පවරන්න කියනවා. ලොකු ණයක් ගන්න නැත්නම් රට යන්න කියලා. ගියොත් ගියා තමයි අයිත් ලැබෙන්නේ නැහැ. එවැනි මෝඩකම් කරන්න යන්න එපා. රැකී ආරක්ෂා පිළිබඳව කතා කළොත් එහෙම බොහෝ වෙලාවට වෙනසක් දකින්න පුළුවන් වෙන කාලයක්. වර්ෂයේ මැද හරිය වෙනකොට ඒක ඊතරම් යහපත් තත්ත්වයකට පත්වන්නේ නැහැ. බොහෝ වෙලාවට ඒ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් වලට මතුවෙනවා. සතුට පලා යන දේවල් සිද්ධ වෙනවා.
ඒ වගේම ගෘහ ජීවිතය ගැන කතා කළොත් එම් බලාපොරොත්තු රහිත අවුල් වීවුල් මතුවෙනවා. මිත්‍රයන් සමග අමනාපකම් මතුවෙනවා. ඒ වගේම ආරම්භ කරන වැඩ නැත්තම් අමුතුවෙන් පත්තන අලුත් අනුතුරු වලට බාධක ඇති වෙනවා. මහත් කරදර ඇති වෙනවා. ධන හානියකට හේතු වෙනවා. සෑම අතින්ම අලාභයකට අවාසියකට කටයුතු වල සැලසෙනවාමයි. ඒ වගේම තද ලෙස රාගාතික කාලයක්. මේ නිසා රහසිගතව නොයෙක් ක්‍රම වලින් කාම තෘෂ්ණාව සංසිඳවන්න යන කෙනෙක්. ඒ සම්බන්ධයෙන් බොහෝ වෙලාවට ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන කෙනෙක්. ඒත් මේ කාලේ ගෙවල් ඉඩම් වලට වීදම් කරන මුදල් ප්‍රයෝජනවත් විය හැකි වෙන ප්‍රයෝජනයට ගත හැකි වෙන අවස්ථාවක්. ඒ වලින් ලාභ ප්‍රයෝජන ගන්න පුළුවන්. බොහෝ වෙලාවට මතු අනාගතයේ ඒවා ප්‍රයෝජනවත් ලෙස හැකියාවක් තියෙනවා ලබා ගන්න. සිත් තැවුල් බොහෝ වෙලාවට ගහණය වෙන නැත්නම් වැඩි වෙන කාලවකෝන බව මතක තබා ගන්න. ඒ වගේම සෑම පැත්තෙම කරදර හා බාධා ඇති කරන කාලයක්. වර්ෂයේ මැද භාගයේ වෙනකොට බොහෝ වෙලාවට විශේෂයෙන් නඩු වලට සම්බන්ධ වෙන්න යන්න එපා. බොහෝ වෙලාවට නඩු සම්බන්ධයෙන් පරාජයට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම සතුරන් ඉදිරියේ පරාජයට අනිවාර්යෙන් ඇති වෙනවා. අලාභානි ඇති වෙනවා. ඒ වගේම සතුරන්ට එහෙම නැත්නම් අනිත් පාර්ශවයන්ට ගෙවන්න සිද්ධ වෙනවා. වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා නඩු හබ වලට මූණ පාන්න සුදුසු කාලයක් නොවන බව මතක තබා ගන්න. ඒ වගේම අමනුෂ්‍යයන්ගේ තියෙන බය බොහෝ වෙලාවට වැඩි වෙන කාලවකවානුවක්. ඒ වගේම නිතරම පහේ ආගමික වතාවත්වල යෙදීම ඉතාම සුදුසු බවයි. එවෙන සිතේ ඒකාග්‍රතාවය තියාගන්න ඕන. විශ්ව ශක්තිය ප්‍රයෝජනට අරන් කටයුතු කළ යුතු කාලවකවානුවක්. ඒ වගේම විවාහ වූ හැට භාර්යාවට ස්වාමියාට අසනීපාදී තද අපල ගෙන දෙන කතන්දර ඇති වෙනවා. ශාරීරියේ වෙහෙසෙන කටයුතු වල නිතර පහේ නියැලෙන්න සිදුවෙන කාලවකවානුවක් තියෙනවා. ඒ කාලවකවානුවේදී බොහෝ වෙලාවට ශරීර සෞඛ්‍යයේ හීන වෙන බවක් පෙන්눔 කරනවා. රාහුසා සෙනසුරු මහදසා අන්තර්දසා ගත කරන අයට වර්ෂයේ මැද භාගයේ වෙනකොට පූජනීය ස්ථාන වලට වන්දනාදී ගමන් වලට යාමට අවස්ථාව ලැබෙනවා. මොකද තමන්ගේ නෑහිත මිත්‍රයන් ඉඩ තියනවා යම් මේ වාහනේ ගමනක් තියෙනවා යන් කියලා දාගෙන යනවා. වැඩි වීදමක් නැතුව තමන්ට ඒ ගමන ගිහිල්ලා අවස්ථාව ලැබෙනවා. ඒ වගේම හොඳ අදහස් සුද්ධ අදහස් ගලාගෙන කාලයක්. ඒ වගේම යහපත් කටයුතු වලට බැඳෙන්න ඉඩ ලැබෙන කාලයක්. ඒ වගේම අලුත් හිත මිතුරන් ආශ්‍රය කරන කාලයක්. ඒ වගේම අලුතෙන් පිරිසක් සමග ආශ්‍රයයට ඉඩ ලැබෙන කාලයක්. විශේෂයෙන් සමාජ සේවකයෙක් නම් ගුරුවරුන් නම් පූජක පක්ෂය අය නම් බොහෝ වෙලාවට අනුකම්පාවෙන් තමාට උසස් තැනක තැබීමට උත්සාහ කරන බවක් පෙන්눔 කරනවා. ඒ අයට හිමි තැන හිමි වෙනවා. ඒ අයගේ බොහෝ වෙලාවට තනතුරු නම්බුනාම වලට ගරු කරන කාලවකවානුවක්. ඒ වගේම ආධාර කරන්න උපකාර කරන්න ගොඩක් අය ඉස්සරහට එන කාලයක්. අතර දමා තිබුණු කටයුතු වලින් අනිවාර්යෙන් දියුණුවක් ලබන්න පුළුවන් කාලයක්. ඒ තුලින් බලය වැඩි වෙන කාලයක්. අසල්වැසියන්ගෙන් දුර බැහැර සිටින මිත්‍රයන්ගෙන් ළඟම ඥාතීන්ගෙන් උපකාර ලැබෙනවා. නිතරම ප්‍රීතියෙන් ඉන්න පුළුවන් කාලයක්. ඔන්න ගමන් බිමන් යෙදෙන කාලයක්. සුදුසු වයස නම් විවාහ පවා ඉස්තර වෙන කාලයක්. එහෙම නැත්නම් අනියම් කම්සැප ලැබෙන්න පුළුවන්. මහලු අයගෙන් විශේෂයෙන් ලාභ උපකාර ලැබෙන කාලයක්. ආච්චිලා සීයලා මාමලා බාපලාගෙන් උදව් උපකාර නිරායසයෙන් ලැබෙන කාලයක්. ඔවුන් ළඟ පෙනී හිටියොත් ඔවුන්ට දුක හිතෙලා උදව් කරන කාලයක්. අධ්‍යාපනය ගැන කතා කළොත් වර්ෂයේ මැද භාගයේ දක්වා අධ්‍යාපන කටයුතු වලට යහපත් කාලයක්. අලුත් විද්‍යාවන් ඉගෙන ගැනීමට අවස්ථාවක් සැලසෙනවා. සමහර විට වර්ෂයේ මැද භාගයෙන් පසුව ධාරණ ශක්තිය ක්‍රමයෙන් අඩු වෙනවා. මතක ශක්තිය ක්‍රමයෙන් අඩු වෙනවා. විභාග වලින් අසමත් වෙන්න සිදු වෙනවා. බොහෝ වෙලාවට ඉගෙනීම වෙනස් අතකට යොමු කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට තමන් උසස් අධ්‍යාපනයක නියුණුනා නම් ඒක වෙනස් කරන්න සිද්ධ වෙනවා. අතරමඟ නතර කරන්න සිද්ධ වෙනවා. විධිමත් අධ්‍යාපනයෙන් ගිය කෙනෙක් නොවිධිමත් අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට ඒ ගන්න තීන්දුව ඉදිරියට වැදගත් වෙනවා. සෞඛ්‍ය ගැන කතා කළොත් එimhe ශරීර අසනීපය දුර්වල කරයි. අනිවාර්යෙන් ශරීර ශක්තිය දුර්වල කරනවාමයි. වර්ෂයේ මැද භාගයෙන් පසු තදබල අංශභාග රෝග ඇති වෙන්න පුළුවන්. පැත්තක් පණිවිත වෙන්න පුළුවන්. සිහි මද රෝග ඇති වෙන්න පුළුවන්. හිරි වාත රෝග ඇති වෙන්න පුළුවන්. අංග විකල වීමේ රෝග ඇති වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට එවැනි දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙන කාලවකවානුවක් බව මතක තබා ගන්න. සුබ දවස් අඟහරුවාදා බ්‍රහස්පතින්දා. සුබ වර්ණය රතු සහ කහ. සුබ අංකය 3 සහ 9. සුබ මැණික් පුෂ්පරාග වෛරෝඩි. මීන ලග්න හිමියන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.